ආයිබෝන්. දැන් එතකොට මේ අපි අද දවසේ සාකච්ඡා කිරීම අපි ආරම්භ කරනවා. අපි එදා පස්වෙනි සෙෂන් එකේදී අපි අවසන් කරපු තැන ඉඳන්. ඒ අවසන් කරපු තැන අපි අවසන් කළේ නිදන් අරමුදල් එහෙම නැත්නම් sinking funds පිළිබඳව සාකච්ඡා කිරීම තැන තමයි අපි නතර කරේ. ඒ කියන්නේ දැන් ව්‍යාපාරයක් තියෙනවා. ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සඳහා මිලදී ගන්නවා යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය මිලදී ගත්තහම ඒ යන්ත්‍රය සඳහා ගෙවන්න වෙනවා ඉතා අධික මිලක්. ඉතා අධික මිලක් ගෙවන්න වෙනවා. යන්ත්‍රයට දෙනවනේ ආයු කාලයකුත් දෙනවනේ. යන්ත්‍රයට ආයු කාලයකුත් දෙනවා. තව අවුරුදු 10කින් යන්ත්‍රය පාවිච්චි කරන්න බැරි තත්ත්වයටපත් වෙනවායි කියලා. ඒතොර එදාට අපිට සිද්ධ වෙනවනේ ආයි මේ වගේම යන්ත්‍රයක් මිලදී ගන්න. ඒ අතරතුර කාල පරිච්ඡේදයේ අවුරුදු 10ක කාල පරිච්ඡේදයේ තුල යන්ත්‍රයේ මිලත් තිබ්බට වඩා ඉහළයයි. ඒ වගේ ලොකු මුදලක්. ඒතර මිලියන 10ක් දීලා ගත්ත යන්ත්‍රය තව අවුරුදු 10කින් මිලියන 11ක් 12ක් වෙයි. ඒතර මිලියන 11ක් 12ක් එකපාර ගෙවලා යන්ත්‍රය ගන්න බැරි හන්දා අපි මොකද කරන්නේ? ඒ සඳහා අපි අරමුදලක් ගොඩනගනවා. ඒ ගොඩනගන අරමුදල් සහිත ගණන් වලට තමයි අපි කියන්නේ මොකද්ද? නිදන් අරමුදල් කියලා ප්‍රකාශ කරන්නේ. ඉතින් එහෙමනම් අපේ ගණන් වල අපෙන් අහනවා එහෙම අරමුදලක් ගෙවන්න අපි તો මිලියන 11ක් එහෙම නැත්නම් 12ක් කියලා. ඒතර අවුරුදු 10ක් අවසානයේදී මිලියන 12ක තැන්පතුවක් තියෙන්න අද ඉඳන් හැම අවුරුද්දකම කොච්චර මුදලක් අපි ඒ සඳහා ගිණුමක තැන්පත් කළ යුතුද? ඒ තැන්පත් කළ යුතු මුදල හොයන ගණන් පිළිබඳවත් අපේ විභාගය සඳහා වැදගත් වෙනවා. රයිට්? ඉතින් එහෙම ගණනක් ගත්තොත් එහෙම ගණනක් තියෙනවා මේ අපේ ඊළඟ ගානේ තියෙනවා ආයතනයක් අද රුපියල් මිලියන 10ක වටිනාකමකින් යුත් යන්ත්‍රයක් මිලදී ගනු ලැබීය. යන්ත්‍රයේ ආයු කාලය වසර 10ක් වන අතර යන්ත්‍රයට සුන්බුන් වටිනාකමකුත් නැත. ඒ කියන්නේ අවසානයේදී ඉතුරු වෙන කොටස් ටික විකුණලා මුදලක් අය කරගන්නත් බෑ. එම නිසා තවත් වසර 10කින් මෙවැනිම යන්ත්‍රයක් ආයතනයේට මිලදී ගැනීමට සිදුවන අතර මෙම වසර 10ක කාලය තුල යන්ත්‍රයේ මිල 20%කින් ඉහළ යන බවද හඳුනාගෙන ඇත. පොලි අනුපාතයේ 12% ලෙස සලකා 10 වෙනි වසර අගදී මෙවැනි යන්ත්‍රයක් මිලදී ගැනීමට වාර්ෂිකව සෑම වර්ෂයකම මුල ගිණුමක තැන්පත් කළ යුතු අචල මුදල් ප්‍රමාණය ගණනය කරන්න කියලා කියන්නේ. ඉතින් මම ඔක රූපසටහනක ඔය ගාන කාල රේඛාවක් ඉදිරිපත් කරොත් එහෙමයි කියන්නේ. කාල රේඛාවක් ඉදිරිපත් කළොත් මෙන්න කාලයේ බිඳුව. කාලයේ බිඳුව කියලා කියන්නේ අද ගත්ත රුපියල් මිලියන 10ක් දීලා යන්ත්‍රයක් මිලදී ගත්තා. මේ වගේම යන්ත්‍රයක් අපිට ගන්න වෙනවත් තවත් අවුරුදු 10කට පස්සේ 1 2 3 මේ 10 වෙනි අවුරුද්ද අග වෙනකොට අපිට මෙවැනිම යන්ත්‍රයක් අපිට මිලදී ගන්න වෙනවා. ඒ අවුරුදු 10ක කාල පරිච්ඡේදය තුල ගැටලුවේ සඳහන් කරනවා මිල 120කින් වැඩි වෙනවයි කියලා. ඒතර මිල 120කින් වැඩි වෙනවයි කිව්වහම අපි මේකෙම පළවෙනි එකක යටතේ අපි සාකච්ඡා කරානේ ප්‍රතිශත පිළිබඳව සාකච්ඡා කරානේ. ඒතර මිල 120කින් වැඩි වෙනවා නම් අද මිල රුපියල් 100ක් නම් අවසාන මිල ගත්තොත් කීයද? රුපියල් 120යි. එතකොට තමයි 120කින් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් අද රුපියලක් වෙච්ච භාණ්ඩයක මිල රුපියල් 120 බෙදීම 100යි 1.2යි. 1.2යි කියලා කියන්නේ 1.720යි. රුපියල නම් 1.720යි. එතකොට දැන් එහෙනම් මිලියන 10ක් වෙච්ච එක වටිනාකම මිලියන 10ක් වෙච්ච එක වටිනාකම ගණනය කරන්න 10 අපි වැඩි කරන්න ඕනේ 1.2. 1.2කින් වැඩි කරාම අපිට එනවා 12ක් එනවා මිලියන. එහෙනම් මේකේ වටිනාකම අවුරුදු 10ක් අගට ගියාම මිලියන 12යි. right?
ඒතර මෙන්න මේක තමයි අප විසින් ගොඩනගිය යුතු අරමුදල මේක. තව අවුරුදු 10කින් මිලියන 12ක මුදලක් ගිණුමක තියෙන්න අද ඉඳන් නෙවෙයි අපිට කියන්නේ මොකද්ද මේ වසර අගදී මෙවැනි යන්ත්‍රයක් මිලදී ගන්න සෑම වර්ෂයකම මුල හන්දා මුල තැන්පත් කළ යුතු අචල මුදල් ප්‍රමාණය. එතකොට මෙතන සෑම අවුරුද්දකම මුල නම් මෙතන ඉඳන් තැන්පත් කරන්න ඕනේ. මෙතනත් මේ 10 වෙනි අවුරුද්ද අගනේ 10 වෙනි අවුරුද්ද මුල ආපහු තැන්පත් කරන්න ඕනේ මොකද්ද? මේ වගේ අවුරුදු 10ට තැන්පත් කිරීම 10ක් තියෙනවා. ඒ තැන්පත් කිරීම 10 10 වෙනි අවුරුද්දකට වටිනාකම තමයි වෙන්න ඕනේ කොච්චරද? මිලියන 1.2ක් වෙන්න ඕනේ ඒක. ඉතින් ඔයාලට පේනවා මේ අවසාන තැන්පතුවටත් 10 වෙනි අවුරුද්ද මුල තැන්පත් කරපු මේ රුපියල් කියන මුදලටත් මොකද වෙන්නේ? වර්ෂයක කාල සීමාවක් පිරෙනවා. එහෙමනම් ඒකටත් පොලියක් එන්න ඕනේ. තැන්පත් කිරීම 10ටම අද ඉඳන් තැන්පත් කිරීම ආරම්භ කරන නිසා ඒ තැන්පත් කිරීම 10ටම එන්න ඕනේ මොකද්ද? පොලිය කියන්නේ එන්න ඕනේ. ඉතින් එහෙමනම් අපේ සූත්‍රය මොකද්ද? මේක අවසාන වටිනාකම S කියලා ගත්තොත් S සමානයි R n ඍණ එක බෙදීම simple R. මම කලින් සෙෂන් එකේ සාකච්ඡා කරා මේ වගේ සූත්‍ර දෙකක් තියෙනවා දෙකම එකයි right. මෙතන simple R තියෙන සූත්‍රයකුත් තියෙනවා. එහෙම නැත්නම් එක දන්න capital R ඍණ එකයි කියන සූත්‍රයකුත් මම සඳහන් කළා. ඔය ඉතින් මේ දෙකෙන් එකක් තෝරගන්න ඇතිනේ. මම ඉතින් තෝරගෙන තියෙන මේක මම මේකේ ආදේශ කරනවා right. ඒතර ඉස්සල වටිනාකම අපි දන්නවා මොකද්ද? අවසාන වටිනාකම මිලියන 12ක් වෙන්න ඕනේ. මිලියන 12යි තැන්පත් කළ යුතු අචල මුදල් ප්‍රමාණය A. ඔය දැන් මේකේ simple R, capital R එන්නලා ගියන් ටික ඔයා දැනගන්න ඕනේ. ඉතින් මම දා ගන්නවා මෙහි simple R සමානයි ඔයාලට කියනවා මේ පොලි අනුපාතය ගත්තොත් ගානේ කියනවා 112ක වාර්ෂික පොලි අනුපාතකයක් කියලා කියනවා. හරිද? ඒතර R වලගේ 112යි 112යි කියලා කියන්නේ කීය? 0.12යි. R.12ක් නම් capital R කියලා කියන්නේ කීයද? එක දන simple R. එක දන 0.12යි එක දන 0.12යි කියලා කියන්නේ කීයද? 1.12යි. ඒතර simple R වලගේ 0.12යි capital R වලගේ 1.12යි. ඒතර n වලගේ කොච්චරක් වෙනවද? n වලගේ ගත්තොත් n සමානයි කීයද? තැන්පත් කිරීම 10නේ. අපිට එනවා n සමාන 10. right. ඉතින් ඔය මේ ටික මේකේ ආදේශ කරන්න. R සමානයි 1.12යි නේ. Rn මම මේකට මෙහෙම රහනක් දාගන්නකෝ. R කියලා කියන්නේ 1.12යි. මේක n කියලා කියන්නේ කීයද? 10යි. ඍණ 1. මේ සම්පූර්ණක බෙදීම simple R කියලා කියන්නේ කීයද? 0.12යි. ඉතින් අපි සමීකරණ විසඳීමත් අපි සාකච්ඡා කළානේ. සමීකරණ විසඳීමත් අපි සාකච්ඡා කළා right. ඔයා මේකේ නොදන්නා පදයකට ඉතුරු වෙලා තියෙන capital A නේ. capital A කියන එක හොයාගන්නයි තියෙන්නේ. ඉතින් capital A හොයන්න ඔයා මොකද කරන්නේ? අපි ඉතින් එකපාරම හොයව බලන්න මේ capital A සමානයි. ඔයා මේක මේ හරහට වැඩි කරන්න ඕනේ. හරහට වැඩි කරාම ඔයාට එනවා 12 වැඩි කිරීම 0.12 බෙදීම 1.12. right. 1.12 වැඩි කිරීම 1.12 10 බලය ඍණ 1. ඔයාලට තියෙන මේ ගණක යන්ත්‍රය උපයෝගී කරගෙන මේ දීලා තියෙන ප්‍රකාශනය බොහොම පරිස්සමට සුළු කරගන්නයි තියෙන්නේ. ඉතින් ඒක ඔයා ගණක යන්ත්‍රය ඇසුරෙන් සුළු කරොත් කොහොමද එන්නේ? ඉතින් ගණක යන්ත්‍රය ඇසුරෙන් සුළු කරද්දිත් පරිස්සමෙන් සුළු කරන්න ඔන්න මං හරස් කුණිතේ දාලා මේක දාගත්තා මෙතනට. ඊට පස්සේ මේ දීලා තියෙන ප්‍රකාශනය හරස් කුණිතේම පල්ලෙහාට දාගත්තා. ඒතර මේක ගණක යන්ත්‍රයෙන් සුළු කරනවා නම් ඔයා කරන්න ඕනේ මොකද්ද? දාගන්න වරහනක් දාගත්තොත් ඉතින් හොඳයි.
12 වැඩි කිරීම 0.12 වරහන වහන් මේක බෙදීම ඊට පස්සේ ලියනවා 1.12 ඊට පස්සේ වැඩි කිරීම වරහනක් විවෘත කරගන්නකෝ වරහනක් විවෘත කරගෙන තවත් වරහනක් විවෘත කරගන්න මේකට ඒක ඇතුළේ වෙනවා 1.12 10 බලය 10 බලය ගන්න නම් ඔය අර hat කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න ඕනේ. 1.12 10 බලය ඍණ 1 මේක වරහන වැහුවා. ඉතින් මේව දාලා විතරක් හරියන්නේ මේ සම්පූර්ණයෙන් බෙදන්න ඕන හන්දා මෙතනත් වරහනක් විවෘත කරලා මෙතනත් වරහනක් වහන්න. ඉතින් බලන්න ඔහොම කරා නම් ඔයාට 100%ක් නිවැරදිව ඔයාට උත්තරේ හම්බ වෙනවා. right? දැන් අපි කැල්කියුලේටරෙන් සුළු කරපුවාන් කැල්කියුලේටරෙන් සුළු කරොත් අපිට එනවා 12 වැඩි කිරීම 0.12 12 වැඩි කිරීම 0.12 බෙදීම වරහනක් විවෘත කරා 1.12 වැඩි කිරීම වරහනක් විවෘත කරා ආයි වරහනක් විවෘත කරා 1.12 10 බලය ඍණ 1 ආයි වරහන වැවුවා ආයි වරහනක් වැහෙන්න ඕනේ නේ ඒව කළාට ඔයාට එනවා 0.61 බිඳුවයි උදේ දැන් 0.61 බිඳුවයි 5යි 4යි 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 6යි 1යි 6 උදේ රුපියල් මෙච්චරක් නෙවෙයි right අපි ගණනය කිරීම සියල්ල අපි කළේ මේ මිලියන වලින් අපි ගණනය කරේ. එතකොට රුපියල් මිලියන වලින් මෙච්චරයි මිලියන මෙච්චරයි. ඉතින් මිලියන සාමාන්‍ය රුපියල් වලට පරිවර්තනය කරන්න දශම තිත්ත ස්ථාන 6ක් දකුණට ගෙනියන්න. එතකොට 610යි 544 දශම 116. ඒ කියන්නේ 6,10,544යි දශම 616යි. ඒ පැරණි ක්‍රමයට නව ක්‍රමයට ගත්තොත් 610,544යි. මේක 6 හන්ද අපි මේක ටිකක් එක්කව ගන්නවානේ. මේක ටිකක් එක්කව කරොත් ආසන්න රුපියලට අපිට එනවා ආසන්න රුපියලට අපිට එනවා 6,10,545ක්. මෙන්න මේ මුදල වාර්ෂිකව අපි ගිණුමක තැන්පත් කළොත් වාර්ෂිකව ගිණුමක තැන්පත් කළොත් අවුරුදු 10ක කාල පරිච්ඡේදයක් සඳහා හැබැයි අද ඉඳන් ඒකට අර පොලියත් එක්ක අහුවෙලා අවුරුදු 10ක් අවසන් වෙනකොට account එකේ තියෙයි කීයද රුපියල් මිලියන 12ක් මිලියන 12ක් තියෙනවා account එකේ මිලියන 12 දීලා අපිට පුළුවන් අර 120කින් වැඩි වෙච්ච යන්ත්‍රය නැවත අපි අලුත් යන්ත්‍රයක් මිලදී ගන්න right ඉතින් මෙන්න මේ වගේ ගණන් වලට තමයි අපි කියන්නේ මොකන්ද නිදන් අරමුදල් කියලා ප්‍රකාශ කරන්න අපේ ස්ටඩි පැක් එකේ තියෙනවා විභාගවල ජනප්‍රියයි right අපි යන් ඊළඟ කොටසට දැන් එතකොට මේ අපි සාකච්ඡා කිරීම ආරම්භ කළේ කොහොමද right තන්පත් කිරීම ආරම්භ කළේ අපි මේ වාර්ෂික යටතේ අපි කතා කිරීම ආරම්භ කළේ මේ තන්පත් කිරීම ගණනාවක් අපි සිද්ධ කරගෙන යනවා යම්කිසි කාල පරිච්ඡේදයක් අවසානය වෙනකොට කොච්චර මුදලක් එක්කහුව වෙලා තියෙනවද එහෙම නැත්නම් අවසාන වටිනාකම නැත්නම් ටර්මිනල් වැලියු එක හොයන ගණන් තමයි අපි කතා කළේ. ඒතර මේ හදපු ගණන් වල අපි කතා කරේ තන්පත් කිරීම හැම කාල පරිච්ඡේදයකම මුල හද තන්පත් කරන ඒවා තමයි කතා කරේ. ඒ කියන්නේ මෙතන වර්තමානයේ නම් මෙතන නම් පළවෙනි අවුරුද්ද මුල.
right ඊළඟට දෙවෙනි අවුරුද්ද මුල ඊට පස්සේ තුන්වෙනි අවුරුද්ද මුල ඔය විදිහට එන්වෙනි අවුරුද්ද මුල තැන්පත් කරා එන්වෙනි අවුරුද්ද අග වෙනකොට ගිණුමේ තියෙන වටිනාකම S ගණනය කරන සූත්‍රයක් තමයි අපි මුල් අවස්ථාවේදී සාකච්ඡා කළේ. දැනුත් අපි සාකච්ඡා කරන්නේ S ගණනය කරන ගණන් තමයි. නමුත් හැම කාල පරිච්ඡේදයකම මුල තැන්පත් කරනවා වෙනුවට දැන් අපි තැන්පත් කරන්නේ මොකද්ද? කාල පරිච්ඡේදය අග. ඉතින් කාල පරිච්ඡේදය අග හන්ද මම මෙහෙම දාගන්නම්. පළවෙනි කාල පරිච්ඡේදය අග. මේක මම දාගන්නම් දෙවෙනි කාල පරිච්ඡේදය අග. දෙවෙනි කාල පරිච්ඡේදය කියන්නේ දෙවෙනි අවුරුද්ද අග. මේක ඇවිල්ලා එන්වෙනි කාල පරිච්ඡේදය අග. අවුරුදු 10ක කාල පරිච්ඡේදයක් දක්වා තැන්පත් කිරීම කරා නම් එන්වලගේ 10යි අර 10 වෙනි කාල පරිච්ඡේදය අග. right අතර 10 වෙනි කාල පරිච්ඡේදයෙන් මෙන්න මෙතනට right එන්වෙනි කාල පරිච්ඡේදය අග. તો තැන්පත් කිරීම කරනවා මෙතන තැන්පත් කිරීමක් කරන්නේ නැහැ. මෙතන තැන්පත් කිරීමක් නැහැ. පළවෙනි කාල පරිච්ඡේදය අග A. දෙවෙනි කාල පරිච්ඡේදය අග A. ඔය විදිහට තැන්පත් කිරීම කරගෙන යනවා. n ඍණ එක කාල පරිච්ඡේදය අග A. n වෙනි කාල පරිච්ඡේදය අගත් A. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ අග, දෙවෙනි අවුරුද්දේ අග, තුන්වෙනි අවුරුද්දේ අග ඔය ආදී වශයෙන් සෑම අවුරුද්දකම අග ගිණුමේ තැන්පත් කරන මුදල් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරලා එන්නේ අවුරුද්ද අවසානය වෙනකොට ගිණුමේ කොච්චරක් තියෙනවද කියලා අපි බලන්නේ. ඉතින් ඒ සඳහා අපිට අවශ්‍ය සූත්‍රය ඔයාලට මතකයිනේ අපි ගුණෝත්තර ශ්‍රේණි කතා කරා. ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය SN. SN ගණනය කිරීම සඳහා අපි පාවිච්චි කරන්නේ මේ වගේ සූත්‍රයක්. Rn ඍණ 1 බෙදීම Rn 1. ඔයාලට මේ සූත්‍රය ඔයාලට දෙන සූත්‍ර පොතේ තියෙනවා මේ සූත්‍රය. ඔය සූත්‍රයම තමයි මෙතනට එන්නේ. ඒක මතක තියාගන්න ලේසියි. ඔය සූත්‍රෙමයි හැබැයි ගිණුමේ අවසානයේට තැන්පත් වෙලා තියෙන වටිනාකම S නේ. S ගණනය කරන්න මේකේ සිම්පල් A වලින් ප්‍රකාශ කළේ මොකද්ද? අපේ ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පදය. දැන් තැන්පත් කරන අචල මුදල් ප්‍රමාණය කැපිටල් A. මේකේ R වලින් අපි සංකේතවත් කරේ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය. දැන් අපි ඒ වෙනුවට දානවා මොකද්ද? කැපිටල් R. දැන් අපි දන්නවා කැපිටල් R කියලා කියන්නේ මොකක්ද? එක දන සිම්පල් R කියන එක අපි දන්නවා. මේකේ n වෙනි බලය ඍණ 1 බෙදීම පල්ලා යනවා කැපිටල් R ඍණ 1. මේක තමයි සූත්‍රය. එතකොට මේකේ කැපිටල් R කියලා කියන්නේ එක දන සිම්පල් R නේ. කැපිටල් R කියලා කියන්නේ එක දන සිම්පල් R. මෙතන එන්නේ එක දන සිම්පල් R ඍණ 1. तो ऋण एक धन एक कැපිලා ගියාම අපිට එනවා සිම්පල් අර. ඒතර මේ සූත්‍රයමයි මේක මම මෙතනටත් වරහනක් දාන්නම්කෝ. මේ සූත්‍රයමයි පොඩ්ඩක් සංශෝධනය කරොත් අපිට එනවා ඒ වාරයක් Rn ඍණ එක බෙදීම පල්ලා යනවා මොකද්ද? සිම්පල් R. right? ඔර මෙහි සිම්පල් R සමානයි මෙහි සිම්පල් R සමානයි වාර්ෂික පොලි අනුපාතය කැපිටල් R සමානයි එක දන සිම්පල් R. n කියලා කියන්නේ මොකද්ද? තැන්පත් කිරීම ගණන. ඉතින් අපි හදව බලන්න ඒකනුත් එක ගානක් මේ විදිහට. හැබැයි මේ සූත්‍රය පාවිච්චි කරන ඔයා මේ සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. මේකේ R කියලා කියන්නේ වාර්ෂික පොලි අනුපාතය. ඉතින් පළවෙනි ගාන ගත්තොත් පළවෙනි ගාන කියනවා ජනදීර මහතා right සෑම වර්ෂයකම අග රුපියල් ලක්ෂය බැගින් වසර 15ක කාලයකට තැන්පත් කිරීම 15ක් සිදු කරයි. මෙව තැන්පත් කිරීම සඳහා 10%ක පොලියක් ගෙවයි නම් 15 වන වසර අගවන විට මෙම තැන්පත් කිරීම සමූහයේ මුළු එව නැත්නම් අවසාන වටිනාකම ගණනය කරන්න කියලා ප්‍රකාශ කරන්නේ. right? උතර ඔය අඳුර ගන්න ඕනේ මේ ජාතිය ගානක් කියලා අඳුර ගන්න ඕනේ. ඉතින් අපි කලින් සෙෂන් එකේ අපි සාකච්ඡා කරේ අවසන් කරනකොට තැන්පත් කිරීම
හැම කාල පරිච්ඡේදයකම අග තැන්පත් කරන ඒවා නෙවෙයි මුල තැන්පත් කරන ඒවා තමයි අපි සාකච්ඡා කළේ රයිට් එතකොට ඔයා ගත්තාම ගානේ ඒ වලගේ රයිට් මේකනේ තියරි එක මම මේක මගන්නම්කෝ මම පාවිච්චි කරන්නේ මේ සූත්‍රය රයිට් එතකොට තැන්පත් කරන ප්‍රමාණය රුපියල් ලක්ෂයයි ජනදීර මහතා තැන්පත් කරන්නේ රුපියල් ලක්ෂයයි ඒ වලගේ ලක්ෂයයි ඊට පස්සේ ඒ සඳහා තැන්පත් කිරීම 15ක් කරනවානේ තැන්පත් කිරීම 15ක් කරන හන්දා n වලගේ 15යි ඒ සඳහා කියවන පොලි අනුපාතය ගත්තොත් පොලි අනුපාතය 10%යි 10%යි 10% කියලා කියන්නේ 0.1යි 10% කියලා කියන්නේ 10 බෙදීම 100යි 10 බෙදීම 100යි කියලා කියන්නේ 0.1යි එම නිසා කැපිටල් R සමානයි එක දන සිම්පල් R නේ එක දන සිම්පල් R එක දන 0.1 එක දන 0.1 උත්තර එනවා කීයද 1.1 රයිට් දැන් ඉතින් ඔයාලට තියෙන්නේ නිවැරදි සූත්‍රය තෝරගන්න අපි දන්නවා අපේ සූත්‍රය S සමානයි අවසාන වටිනාකම S සමානයි අපිට එනවා ඒ වාරයක් RN ඍණ එක බෙදීම සිම්පල් R කියන එක මම පාවිච්චි කරන්නම් මම කලින් සූත්‍ර දෙකක් සඳහන් කළා ඒ සූත්‍ර දෙකෙන් මම දෙවෙනි සූත්‍රයේ පහසුවෙන්ද මම ඒක පාවිච්චි කරනවා ඉතින් මේකේ ඍජුවම ආදේශ කරාම ඔයාලට මොකක්ද වෙන්නේ ආදේශ කරාම E කියලා කියන්නේ කීයද ලක්ෂයයි R කියලා කියන්නේ 1.1යි මේක n කියලා කියන්නේ කීයද 15යි ඍණ 1 බෙදීම පල්ලහැනවා කීය 0.1 ඉතින් මේක ගණක යන්ත්‍රය ඇසුරෙන් සුළු කරන්න තියෙනවා ඉතින් වරහන් දාගෙන පරිස්සමෙන් සුළු කරන්න ඒතර ඔයාලට එනවා ලක්ෂයයි වැඩි කිරීම කියලා වරහණක් විවෘත කරා ඒ වැඩි කිරීමක අපි නෑ වරහන් නැතුව ඕනනම් ගහමු බලන්න 1.1යි ඒකේ 15 බලය ඍණ 1 දැන් වරහන වහන්න ඕනේ ඒක බෙදීම 0.1යි ගත්තාම ඔයාලට එනවා 3 මිලියන 3යි 177යි 248යි දශම කියලා තව කැලලක් එනවා 0.17ක් කියලා 1.69 ඉන්නේ දශම ස්ථාන දෙකකට ගත්තොත් රුපියල් 7නේ 0.17යි මේක තමයි නිවැරදියගේ හැබැයි අපි ආසන්න රුපියලට අපි වැටියොත් අපිට එනවා මොකක්ද 3 මිලියන 170,248ක් මෙන්න මේ ආකාරයට තැන්පත් කිරීම කරගෙන ගිය ජනදීර මහතාට අවුරුදු 15ක කාලයක් අවසාන වෙනකොට account එකේ තියෙනවා මිලියන 3යි 1,77,248ක් right අපි දැන් අපි හදන ගණන් වල මේ හැමතිස්සෙම මේ වාර්ෂිකව තැන්පත් කිරීම කරන්න ඕනේ නැහැනේ right මම එතකොට ඔයාලට මීට කලින් කොටස් වල සාකච්ඡා කරද්දිත් කිව්වා මේ වර්ෂයකට වඩා අඩු කාල ප්‍රාන්තවල තැන්පත් කරනවා නම් මේ සූත්‍රවල R වෙනුවට දාන්න කියලා R බෙදීම F කියන එක N වෙනුවට දාන්නයි කියලා කිව්වා මොකද්ද N වැඩි කිරීම F කියන එක ඒතර මේකේ F වලින් නිරූපණය කරන්නේ මොකද්ද වසරකට සිදු කරන තැන්පත් කිරීම ගණන කියලා හිතා ගන්නකෝ ඒතර 6 මාසෙන් 6 මාසෙට තැන්පත් කිරීම කරනවා නම් F වලගේ දෙකයි. ඒතර අවුරුද්දට දෙසරයිනේ. තැන්පත් කිරීම හැම කාර්තුවකම සිද්ධ කරනවා නම් අවුරුද්දට 4 වතාවක් තැන්පත් කිරීම කරනවා. එහෙනම් F වලගේ 4යි. මාසිකව තැන්පත් කිරීම කරනවා නම් අවුරුද්දකට තැන්පත් කිරීම 12ක් කරනවානේ. 12 නම් F වලගේ කීයද? 12යි. එහෙම අවස්ථාවක ඔය R වෙනුවට දාන්න ඕනේ R බෙදීම F කියන එක n වෙනුවට දාන්න ඕනේ මොකද්ද n වැඩි කිරීම f කියන එක right ඉතින් ඒව ගානක් මම ඊළඟට සකස් කරලා තියෙනවා දෙවෙනි ගානිය
right දෙවෙනි ගාන ගත්තොත් දෙවෙනි ගාන කියනවා මංගලිකා මහත්මිය ඇයගේ අලුත උපන් මුණුබුරාට ගිනුමක් ආරම්භ කොට උපන් දිනයෙන් පසු එහි සෑම මාසයක මග මනම් මෙතන මුණුපුරා ඉපදුනා මාසයකට පස්සේ ඔක්කොම තියෙන මාස වලින් පළවෙනි මාසේ අග ගිහිල්ලා මොකද කරන්නේ මුණුපුරා වෙනුවෙන් account එකක් ඕපන් කළා ඒ account එකේ තැන්පත් කරනවා කොච්චරද රුපියල් 5000ක් තැන්පත් කරනවා ඊට පස්සේ දෙවෙනි මාසේ අග ජනවාරි මාසේ ඉපදුනා නම් මේ ජනවාරි මාසේ 31 වෙනිදා තමයි රුපියල් ජනවාරි 1 වෙනිදා ඉපදුනා නම් ජනවාරි මාසේ 31 වෙනිදා තමයි account එකේ සල්ලි දාන්නේ ආයි දානවා පෙබරවාරි 28 නැත්තම් 29 ඊට පස්සේ ආයි දානවා මාර්තු ආයි දානවා අප්‍රේල් හැම මාසෙකම අග මේ විදිහට 5000 තැන්පත් කරගෙන යනවා right යපෙන් අහනවා මේ විදිහට තැන්පත් කිරීම 5000 වකින් තැන්පත් කිරීමට තීරණය කළාය මෙම තැන්පත් කිරීම සඳහා 12%ක වාර්ෂික පොලියක් ලැබෙන අතර පොලි අනුපාතය ගත්තොත් පොලි අනුපාතය 12%යි ආරලගේ 12%යි වාර්ෂික පොලි අනුපාතය 12%යි 12%ක පොලියක් ලැබෙන අතර තම මුණුපුරාට වයස අවුරුදු 18ක් සම්පූර්ණ වෙන තෙක් තැන්පත් කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන්නීය. ඒතර අවුරුදු 18ක් වෙනකන් නම් මේ වගේ තැන්පත් කිරීම කීයක් කරයිද? අවසාන තැන්පත් කිරීම එන්නේ කීයද? අවුරුද්දකට මාස 12යි අවුරුදු 18ට 18 ඒවා 12ක් ගත්තොත් 216 නේද 18යි අවුරුදු 18යි මාස 12න් වැඩි කරොත් 216 මේක තමයි 216 වෙනි තැන්පත් කිරීම අග તો 216 වෙනි තැන්පත් කිරීම ගත්තොත් හරියටම අවුරුදු 18ක් සම්පූර්ණ වෙන දවස right එයාගේ බර්ත්ඩේ එක ජනවාරි 1 වෙනිදා නම් දෙසැම්බර් 31 ඊට කලින් අවුරුද්ද දෙසැම්බර් 31ට වටිනාකම තමයි අහන්නේ. ගිණුමේ කොපමණ මුදල් ප්‍රමාණයක් තන්පත්ව තිබේදයි ගණනය කරන්න. ඉතින් මෙතන වෙනකොට මෙතන account එකේ කොච්චරක් තියෙනවද කියන එක තමයි අහන්නේ. S කීයද කියලා අහන්නේ. ඉතින් එහෙමනම් මෙතනත් තන්පත් කරනවනේ රුපියල් 5000ක්. ඊ තන්පත් කරන රුපියල් 5000ට පොලියක් නෑ. මේකට තියෙනවා. මේක මැද ඒවටත් තියෙනවා. ඉතින් ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය ගත්තොත් හැම තැන්පත් කිරීමක්ම කරන්නේ කාල පරිච්ඡේදයක අග. ගිණුමේ අවසානයේට තියෙන වටිනාකම S ගණනය කරන්න ඔයා දාන්න ඕන සූත්‍රය මොකක්ද කියන එක ඔයා දන්නවා. දාන්න ඕන සූත්‍රය ඒ වාරයක් අවසාන තැන්පත් කිරීමට පොලියක් නැහැනේ. ආරෙන් ඍණ එක වෙදීම සිම්පල් ආර් කියන සූත්‍රය දාන්න ඕනේ. මෙහි ඒ කියලා කියන්නේ මොකද්ද? ඒ කියලා කියන්නේ තැන්පත් කරන මුදල 5000යි. 5000යි ආර් වෙනුවට සිම්පල් ආර් කියලා කියන්නේ දැන් වාර්ෂිකව තැන්පත් කිරීම සිද්ධ කරා නම් සිම්පල් ආර් කියලා කියන්නේ වාර්ෂික පොලි අනුපාතය. දැන් තැන්පත් කිරීම කරන්නේ මාසිකව නිසා ආර් වෙනුවට දාන්න ඕනේ මොකද්ද? ආර් බෙදීම F කියන එක. ආර් 112යි 112 F වලගේ 12 බෙදන්න 12 බෙදුවාම අපිට එන්නේ 100යි 100යි කියලා කියන්නේ එක බෙදීම 100යි එක බෙදීම 100යි කියලා කියන්නේ කීය දශම බිංදුවයි 1යි right උතර කැපිටල් R සමානයි කීයද කැපිටල් R සමානයි එක ධන සිම්පල් R එක ධන සිම්පල් R එතකොට එක ධන දශම බිංදුවයි 1 ඒ කියන්නේ 1.01 n වෙනුවට ඔයා පාවිච්චි කරන්න ඕනේ n වැඩි කිරීම f කියන එක. n ඇවිල්ලා අවුරුදු 18යි f කියලා කියන්නේ අවුරුද්දට මාස 12ක් අඳ 12යි 216යි. මෙන්න මේ අගයන් ටික මේ සූත්‍රය ආදේශ කරලා සුළු කරා නම් ඔයාට එනවා මොකද්ද? ඒ මුණුපුරාගේ 18 වෙනි උපන් දිනයේ දවසට account එකේ කොච්චරක් තියෙනවද කියලා එනවා. ඉතින් ආදේශ කරොත් අපිට එනවා s සමානයි කියලා. ඒ කියලා කියන්නේ 5000යි.
කැපිටල් R කියලා කියන්නේ 1.01 ය. 1.01 n කියලා කියන්නේ කීයද 216 ය. ඍණ 1. බෙදීම සිම්පල් R කියලා කියන්නේ කීයද 0.1. දැන් ඉතින් ගණක යන්ත්‍රයෙන් වේගෙන් සුළු කරන්න. ගණක යන්ත්‍රයෙන් සුළු කරොත් ඔයාට එනවා 5000යි වැඩි කිරීම වරහණක් විවෘත කරගන්නකෝ 1.01 hat කියන ෆන්ක්ෂන් එක දාලා 216 දාන්න. ඊට පස්සේ ඍණ 1 වරහණ වහන්න. බෙදීම 0.1. ඉතින් ගණක යන්ත්‍රයේ නිවැරදිව පාවිච්චි කරා නම් අපිට එනවා 3.789යි 3.789යි 303යි 0.149. right? එතකොට මේකේ දශම ඒවා අපි සත අපි අයින් කරොත් මේක එක හන්දමයකට එකක් එක්කව කරන්නෙත් නැහැ නේ අපිට එනවා රුපියල් 3,789,303ක්. එහෙම නැත්නම් පැරණි ක්‍රමයට නම් 37,89,303ක් වෙනවා රුපියල් වලින්. right ඒ නිසා මේ ගණනත් අදගත් ඔයාලට හදිස්සියවත් පරීක්ෂකවරයා ඉදිරිපත් කළොත් වාර්ෂිකව තැන්පත් කිරීම නොකර වර්ෂයකට වඩා අඩු කාල ප්‍රාන්තරවල තැන්පත් කරොත් ඔයා සිම්පල් R වෙනුවට සිම්පල් R බෙදීම F කියන අගයත් n වෙනුවට n වැඩි කිරීම F කියන අගයත් පාවිච්චි කරන්න. කලින් වගේ එක දන R කියලා එක දන 0.12 කියලා දාන්න බෑ. එහෙම දැම්මොත් වැරදියි. right. ඒ ගණනත් සමාප්තයි. ඊළඟට තියෙනවා මේ මෙතෙක් අපි සාකච්ඡා කළේ මේ වාර්ෂිකයක් කියලා කියන්නේ මොකද්ද? යම්කිසි අචල කාල ප්‍රාන්තරයකට පස්සේ ගෙවන එහෙම නැත්නම් අපිට ලැබෙන අචල මුදල් ප්‍රමාණ පිළිබඳ ගැටලුව. ඒ කාල ප්‍රාන්තරයේ වර්ෂයක් වුණොත් නේ වාර්ෂික කියන හැඟීම එන්නේ. වර්ෂයකට වඩා අඩු කාල ප්‍රාන්තරයක් වුණත් ඉතින් වාර්ෂික ගණනටම තමයි වැටෙන්නේ. ඒත් අපි මෙතෙක් හදපු ගණන් දෙවර්ගයේම කතා කළේ මේ වාර්ෂිකයක අවසාන වටිනාකම හොයන ගණන් තමයි අපි සාකච්ඡා කළේ. දැන් අපි ඊළඟට අපි හදන්න බලාපොරොත්තු වෙනවා මේ වාර්ෂිකවල වර්තමාන අගය හොයන ගණන්. ඉතින් එහෙමවත් අපිට තියෙනවා කොටස් දෙකක්. මෙතන තියෙනවා ආයන්න කියලා වාර්ෂිකයක වර්තමාන අගය present value ගණනය කරන ගැටලු. මේවාද පහත දැක්වෙන පරිදි තවත් අතුරු අවස්ථා දෙකකට වෙන් කළ හැක. එක සමාන ආයෝජන සමාන නැත්තම් නිත්‍ය ආයෝජන right එහෙම නැත්තම් අචල ආයෝජන සෑම කාල පරිච්ඡේදයකම ආරම්භයේදී එහෙම නැත්තම් මුලදී සිදු කරන අවස්ථාව. අනිත් එක තමයි මොකද්ද සමාන ආයෝජන සෑම කාල පරිච්ඡේදයකම අග සිදු කරන අවස්ථාව. මම ඔක කාල රේඛාවේ නිරූපණය කරොත් කාල රේඛාවේ නිරූපණය කරොත් මෙන්න මෙහෙම ගණන් දෙකක් තියෙනවා. ඒතර එකක් තමයි මොකද්ද? තන්පත් කිරීම සිද්ධ කරන්නේ හැම කාල පරිච්ඡේදයකම මුල right උර මෙතන ගෙවනවා මෙතන තැන්පත් කරනවා රුපියල් A කියන මුදලක් මෙතනත් තැන්පත් කරනවා A කියන මුදලක් මෙතනත් තැන්පත් කරනවා A කියන මුදලක් මෙතනත් තැන්පත් කරනවා A කියන මුදලක් right උර දෙවෙනි අවස්ථාව තමයි මේ
තන්පත් කිරීම සිද්ධ කරන්නේ හැම කාල පරිච්ඡේදයකම අග. right? මේ ගත්තොත් පළවෙනි කාල පරිච්ඡේදයේ මුල තන්පත් කිරීමක් නැහැ. පළවෙනි කාල පරිච්ඡේදයේ අග. දෙවෙනි කාල පරිච්ඡේදයේ අග. තුන්වෙනි කාල පරිච්ඡේදයේ අග. මේ ආදී වශයෙන් මෙතනනවා මේ n වෙනි කාල පරිච්ඡේදය අග. මේක ඇවිල්ලා n ඍණ 1 කියන කාල පරිච්ඡේදයේ අග. તો තන්පත් කිරීම කරන්නේ තන්පත් කිරීම දැනුත් n ගානක් කරගෙත් n ගානක් ආ. හැබැයි දැන් ගෙන්නේ මෙන්න මෙහෙම. තර බලන්න මේ පින්තූරු දෙක දිහා බැලුවහම ඔයාට ලොකු වෙනසක් පේන්න ඕනේ මොකද්ද? එකක් තමයි මොකද්ද? දැන් මේවා අපි ගණනය කරන්නේ මොකද්ද? වර්තමාන අගය. වර්තමාන අගයේ ප්‍රසන්ට් වැලියු එක හොයන එක තමයි අපි කරන්නේ. මේකෙත් ප්‍රසන්ට් වැලියු එක හොයන එකයි කරන්නේ. ඒතර ඒ ප්‍රසන්ට් වැලියු එක ගණනය කරන්න ගියාම පළවෙනි එකේ ගත්තොත් එක තැන්පත් කිරීමක් තියෙන්නේ වර්තමානයේමයි තියෙන්නේ. ඒතර ඔයා මුළු වර්තමානයේ ගණනය කරන්න ගියාම මේක ඒවල වටිනාකම ඒවයි. රුපියල් 10000ක් තැන්පත් කරා නම් ඒක 10000මයි. හැබැයි ඊතුරු තැන්පත් කිරීම n ඍණ එක තියෙනව නේද? ඒ ටික ඔයා වර්තමානයට ගේන්න ඕනේ. right? හැබැයි මේක ගත්තොත් මේකේ හැම තැන්පත් කිරීමක්ම එකක්වත් නැහැ වර්තමානයේ එකක්වත් නැහැ. ඒතර තැන්පත් කිරීම n සමූහයම ඔයා ගේන්න ඕනේ මොකද්ද? වර්තමානයට ගේන්න ඕනේ. ඉතින් ඕක තමයි ඔය ගණන් දෙක අතර තියෙන වෙනස. ඉතින් මේවා ගණනය කරන්න තියෙනවා සූත්‍ර තියෙනවා. ඉතින් සූත්‍ර වලින් ගණනය කරන එකට ලේසි. මම ඉතින් ඉස්සෙල්ලා සූත්‍ර ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා ඊටත් වඩා ලේසි ක්‍රමයක් සමුච්චිත වට්ටම් සාධක උපයෝගී කරගෙන. ඒතර සූත්‍ර ගත්තොත් මේකට තියෙන සූත්‍රය තමයි මොකද්ද? PV සමානයි සූත්‍ර ඇසුරෙන් කියලා ගත්තොත් ප්‍රසන්ට් වැලියු එක PV සමානයි. ඒතර එකක් තියෙන්නේ වර්තමානයේ වෙන කියන්නේ. ඒක එකතු කිරීම මෙතන එනවා A/R. R කියලා කිව්වහම සිම්පල් R වාර්ෂික පොලි අනුපාතකය. ඒක එක ඍණ මෙතන එනවා එකයට එක දනාර වල මෙතන එනවා n ඍණ 1 වර්තමානයේට ගේන්න තියෙන්නේ n ඍණ 1 ප්‍රමාණයක් නේ. මෙතන තියෙන්නේ කීයද? n ඍණ 1. වෙන මේක තමයි සූත්‍රය. ඉතින් මේ සූත්‍රයටම සර්වසම තව සූත්‍රයක් තමයි මොකක්ද? මේක පාවිච්චි කරත් එකයි මේක පාවිච්චි කරත් එකයි. මේක ඒ එකතු කිරීම A/R. මෙතනනවා එක ඍණ අපේ දර්ශක නීති වල මේක පොඩි ගණිතයක් තියෙන මෙතන හරේ තියෙන එක අපි ගන්නවා ලවයට ගන්නවා. ලවයට ගනිද්දී අපිට එනවා එක දනාර වල මෙතන එනවා n ඍණ 1 උඩට ගේන්න එපා. n ඍණ 1 උඩට ගෙනාවහම මේකේ ලකුණ ඍණ වෙන්න ඕනේ නේද? දර්ශක නීතියටදී හරේ තියෙන එකක් අපි දන්නවනේ 1ට 3 ඍණ 2. මේක උඩට ගෙනාවත් 3 වර්ගයනේ. 1ට 3 4 බලය කියලා ගත්තොත් මේක උඩට ගෙනාවොත් කීයද? 3 ඍණ 4. તો ලවේස හරය අතර දර්ශකයේ මාරුවේ දර්ශකයේ එහා මෙහා ගෙනියද්දි දර්ශකයේ ලකුණ මොකද වෙන්න ඕනේ? මාරු කරන්න ඕනේ. ඒකන්ද මේක එන්නේ. ඉතින් මේව දාගන්නත් පුළුවන් මේ මම හිතන්නේ මේ ක්‍රමය හොඳයි කැල්කියුලේටරේ පාවිච්චි කරන අයට. මේකත් ඉතින් වරදක් නෑ. හැබැයි කැල්කියුලේටරේ පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි පාවිච්චි කරන සූත්‍රය. ඊට පස්සේ මේක වෙනස ගත්තොත් මේකේ ඔක්කොම ටික වර්තමානයට ගේන්න එපා. ඒක හන්දා මේකේ වර්තමානකේ කරන එකට සූත්‍රය තමයි මොකද්ද? PV සමානයි අපිට එනවා මොකද්ද? මේ ඔක්කොම වර්තමානයට ගේන්න ඕන හන්දා මේක නෑ. එකක්වත් වර්තමානයේ නෑනේ. එහෙමනම් A/R මෙතන එනවා එක ඍණ වෙනස තියෙන්නේ මේ කලින් අපි n ඍණ එකක්නේ වර්තමානයට ගෙනාවේ. දැන් n ප්‍රමාණයම ගේන්න ඕනේ වර්තමානයට. ඒතර මේ n ඍණ 1 n වලින් ප්‍රතිස්ථාපනය කරන්න. වෙනවා 1ට 1 දනාර වල එන්න. සූත්‍රය ටිකක් ලේසි. මේක අයින් කරනවානේ. දෙවකම සර්ව සමයි කලින් කරා වගේම මේක උඩට ගෙනාවොත් අපිට එනවා a බෙදීම r
මෙතන එනවා එක ඍණ එක ධන r වල ඍණ n. රයිට්. එතකොට සූත්‍ර දෙක තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍රය පාවිච්චි කරන්න. මේක මේ සූත්‍රය. ඒතර සූත්‍ර දෙක අතර මොන සූත්‍රයද පාවිච්චි කරන්න කියන එක ඔයා තීරණය කරන්නේ කොහොමද? එකක් වර්තමානයේ මේ වෙනකොටත් තියෙනවා නම් එක තැන්පත් කිරීමක් කරන්නේ වර්තමානයේ නම් පාවිච්චි කරන්නේ මේ උඩ තියෙන සූත්‍රය. ඒතකොට දර්ශකයේ ඍණ n ඍණ එකයි. ඒතකොට තැන්පත් කිරීම ඔක්කොම ටික තියෙන්නේ හැම අවුරුද්දකම අගණන්. ඒ කියන්නේ වර්තමානයේ එකක්වත් නැත්තම් මේවා ටික වර්තමානයට ගේන්න ගියාම ඔයාට එන්නේ පල්ලා තියෙන සූත්‍රය එන්නේ. ඒතර සූත්‍රය හොඳට අවබෝධ කරගන්න කෙටි සටහනක් හදාගන්න. ඔය අවස්ථා හතරක් මම දැන් කතා කරලා තියෙනවානේ වාර්ෂිකවල. ඒ අවස්ථා හතරට දෙකක් තියෙන්නේ අවසාන වටිනාකම හොයන ගණන්. තව දෙකක් තියෙන්නේ වර්තමාන වටිනාකම හොයන ගණන් තියෙන්නේ. රයිට්. අපි යන් උදාහරණ වලින් අවබෝධ කරගන්න ලේසියි. ඒක මම ඔයාලට දීලා තියෙනවා මේ විදිහට තැන්පත් කිරීම ටික දීලා රයිට්. මම පැත්තක මේ සංකේත වලින් සංකේත නිර්වචනය කරලා තියෙනවා. මෙහි A සමානයි සමාන වාර්ෂික තැන්පතුව. R සමානයි වට්ටම් අනුපාතය. වර්තමානයට ගේනකොට අපි කියන්නේ පොලි අනුපාතය කියලා. එතකොට අපි කියන්නේ වට්ටම් අනුපාතය ඩිස්කවුන්ට් රේට් එක. රයිට්. n කියලා කියන්නේ තැන්පත් කිරීම ගණන. PV සමානයි තැන්පත් කිරීම සමූහයේ මුළු වර්තමාන අගය. කියනවා ඊළඟට මම තරුවක් දාලා මම සඳහන් කරලා තියෙනවා සමාන තැන්පත් කිරීම වර්ෂයකට වඩා අඩු කාල ප්‍රාන්තරවල සිදු කරයි නම් ඉහත සූත්‍රවල සිම්පල් R වෙනුවට අර අපි කලින් කියපු කතාවම සිම්පල් R වෙනුවට R බෙදීම F කියන එකත් සිම්පල් N වෙනුවට N වැඩි කිරීම F කියන එකත් පාවිච්චි කරන්න කියලායි ප්‍රකාශ කරන්නේ. රයිට්. අපි දැන් ඒක පාවිච්චි කළා දෙතුන් සැරයක් පාවිච්චි කළා අපිට අත්දැකීම් තියෙන නිසා ගැටලුවක් වෙන එකක් නෑ. අභ්‍යාසයේ පළවෙනි ගාන කියනවා 15%ක වාර්ෂික පොලියක් උපයන සෑම වර්ෂයකම මුල තැන්පත් කරන රුපියල් 50000 බැගින් වන වසර 12ක් දක්වා වූ තැන්පත් කිරීම 12 මුළු වර්තමානයේ ගණනය කරන්න. වාර්ෂික පොලි අනුපාතය ගත්තොත් කීයද එන්නේ? පොලි අනුපාතය මේක මේ දෙජාතිය මොන ජාතියටද වැටෙන්නේ? 15%ක වාර්ෂික පොලියක් උපයන සෑම වර්ෂයකම මුල. සෑම වර්ෂයකම මුල නම් මේක. එවනම් සූත්‍රය ඇවිල්ලා මේක. මම මේක මකනවා. රේකෙත් මං කියවනේ මේ සූත්‍රය පාවිච්චි කරන්න කියලා. අපි කෙලින් වලින් බලන්න මෙහෙම. සෑම වර්ෂයකම මුල. එතකොට තැන්පත් කිරීම 12යි නේ එවනම් මෙතන එන්නලාගේ 12යි. මේ 12 වෙනි අවුරුද්දේ මුල. තැන්පත් කරන අචල මුදල් ප්‍රමාණය ගත්තොත් අචල මුදල් ප්‍රමාණය රුපියල් 50000යි. මෙතන තැන්පත් කරනවා රුපියල් 50000ක්. මෙතනත් තැන්පත් කරනවා රුපියල් 50000ක්. මෙතනත් තැන්පත් කරනවා රුපියල් 50000ක්. 12 වෙනි අවුරුද්ද මුලත් තැන්පත් කරනවා රුපියල් 50000ක්. right? අතර පොලි අනුපාතකයේ ගත්තොත් වාර්ෂික පොලි අනුපාතකයේ 15%යි. එවනම් A සමානයි 50000යි. R සමානයි 115යි. 115යි කියලා කියන්නේ 0.15යි. R සමානයි 115යි. තන්පත් කිරීම 12ක් හන්දා n සමාන 12යි. එකක් ආරම්භයේ තියෙන එක වර්තමානයේම තියෙන හන්දා ඔයා පාවිච්චි කළ යුත්තේ මේ සූත්‍රය. ඒ එකතු කිරීම A R එක ඍණ එක ධන R වල ඍණ n ඍණ 1.
ඍණ ලකුණක් තියෙනවා ඉස්සරහෙන් උඩට එන්නේ තැන්පත් කිරීම එන්රින එකනේ වර්තමානයට ගේන්න තියෙන්නේ. එකක් වර්තමානයේ නිසා මෙන්න මේක එන්නේ. මේ ඍණ ලකුණ හොඳට මතක තියාගන්න. මෙතනත් n නෙවෙයි n ඍණ එකයි. ඒ මොකද එකක් තියෙන්නේ වර්තමානයේ නිසා. ඒතර ඔයා මේකේ ආදේශ කරොත් ඒ වලගේ කීයද? 50000යි. මෙතන එනවා 50000 බෙදීම r. r 0.15යි යා. ඊට පස්සේ මෙතන එනවා එක ඍණ එක ධන r එක ධන 0.15යි. ඉතින් ඔයා ගණන් හදලා ටිකක් පුරුදු වුණාම කෙලින්ම දාන්න 1.15 කියලා. ඉතින් අපි කොහොමවත් බහුවර්ණනේ මේව ලියලිය කාලය ගත කරන්න එක පාඩුයි යාට. මේකේ ඍණ දර්ශක එනවා කීයක්ද? 12න් එකයි වර්තමානය. එතකොට මෙතන එනවා 11ක්. රයිට්. දැන් ඉතින් ගණක යන්ත්‍රය ඇසුරෙන් එකපාර සුළු කරන්න. ආයි දෙතුන් සැරයකට තියාගන්න එපා. 50000 පස්සේ අපි එක්කව කරමුකෝ ඉස්සෙල්ලා මෙහා පැත්ත ගමුකෝ බලන්න. අපි ඉස්සෙල්ලා වර ලොකු වරහන සුළු කරමු බලන්න. වරහනක් දාගත්තා එක ඍණ 1.15 යා. එක ඍණ 1.15 හැට් කියන එක පාවිච්චි කරා දර්ශකයේ ඍණ 11යි යා. તો දර්ශකයේ මොන හරි එකක් ඍණ ගණන් නම් භාග ගණන් නම් වරහන් දාගන්න එක ඇඟට ගුණයි යා. ඒක හන්ද මම වරහනක් පාවිච්චි කරනවා ඍණ ඒ ඍණ ලකුණ ඇවිල්ලා shift එකට පල්ලෙහෙන් තියෙනවා කැල් කියන එක කැල්ක් එකට පල්ලෙහෙන් ඒ වල b බෙදීම c තියෙනවා ඊට පල්ලෙහෙන් තියෙන ඍණ ලකුණ මම පාවිච්චි කරන්නේ ඍණ 11යි. වරහන වැහුවා ආයි වරහන වහන්න එපා නේ. ඔයාලා සමාන ලකුණ ගැහුවා. සමාන ලකුණ ගැහුවා මට එනවා 0.78යි 5යි බිංදුවයි ඔහොම ගාණක් එනවා. ඒක වැඩි කරන්න ඕනේ කීයද? 50000න් වැඩි කරන්න ඕනේ. ඔයකත් ඕනනම් උත්තරේ ගමුකෝ සමාන ලකුණ ගහලා. බෙදීම 0.15 සමාන ලකුණ ගැහුවා මේ සම්පූර්ණ ප්‍රකාශනය මෙන්න මේ ප්‍රකාශනයේ වටිනාකම එනවා. ඒකට එක්කව කරන්න තව 50000ක්. ඒකට තව එකතු කිරීම ලකුණ දාලා 50000 දාන්න. ඒව ගත්තාම ඔයාට එනවා 311යි 685. 311යි 685යි ඊට පස්සේ එනවා මේ දශම කොටස එනවා ඊළඟට 59.24යි. ඉතින් 59.24 වුණාට ඉතින් 59 දාගත්තාම අද රුපියල් වලින් මෙච්චරයි යා. 3,11,685යි 759යි. මේක පහන්ත මේක ටිකක් එක්කව කරොත් ආසන්න රුපියලට ගත්තොත් 311යි 686යි. ඔයාලට විභාග ප්‍රශ්න පත්‍රයේ ගණනය කරන්න කියනවා ආසන්න රුපියලට. ආසන්න රුපියලට කියලා කිව්වොත් ඔයා වටේන හැටි දැනගන්න එපා. පහනම් ඔයා එකක් එක්කව කරන්න ඕනේ. හරි. ඒ ගාන හරියා. ඊළඟට අහනවා මේ දෙවනි ගාන කියනවා චන්දන වාර්ෂිකව 112ක පොලියක් ගෙවන බැංකු ගිණුමක රුපියල් 40000ක මුදලක් තැන්පත් කරයි. එතෙන් සිට සෑම 6 මාසයකම මුල රුපියල් 40000 බැගින් වසර 10ක් සම්පූර්ණ වනතුරු තවත් තැන්පත් කිරීම 19ක් සිදු කරයි. ඉතින් ඉතින්ලා ගාන හරියට අවබෝධ කරගන්න එපා. right. එතන මොකද කරන්නේ? චන්දන වාර්ෂිකව 112ක පොලියක් ගෙවන. ඒතර වාර්ෂික පොලිය අනුපාතය තමයි 112. 112 මේ ඇවිල්ලා වාර්ෂික පොලිය අනුපාතය. ගෙවන ගිණුමක රුපියල් 40000ක මුදලක් තැන්පත් කරයි. තැන්පත් කරනවා කීයක්ද? රුපියල් 40000ක්. එතන ඉඳලා සෑම 6 මාසෙකම මුල. ඒ කියන්නේ මේක ජනවාරි 1 වෙනිදා 40000 තැන්පත් කරා නම් ඊළඟ ජනවාරි වෙනකන් ඉන්නේ නැහැ. මාස 6යිනේ. ජූලි මාසේ 1 වෙනිදා ගිහිල්ලා ආපහු තැන්පත් කරනවා තව රුපියල් 40000. ඊට පස්සේ තව මාස 6කට පස්සේ කියලා කියන්නේ ඊළඟ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ආයි තැන්පත් කරනවා රුපියල් 40000.
ඔදිට තැන්පත් කිරීම කරනවා වසර 10ක් සම්පූර්ණ වෙනතුරු තවත් 19ක්. ඒතර මෙතන 1යි ඉතුරු 19ක් ගත්තාම 20යි. 6 මාසේ හන්දා 6 මාසේ හන්දා එක අවුරුදු ගාන බලන්න ගත්තොත් දෙකෙන් බෙදුවොත් අපිට එනවා අවුරුදු 10යි. මෙම තැන්පත් කිරීම සමූහයේ මුළු වර්තමානයේ ගණනය කරන්න. ඒතර කලින් ගානයි මේ ගානයි දෙක අතර වෙනස මොකද්ද? එකම ස්වරූපයේ ගාන. වෙනස මොකද්ද? කලින් එකේ තැන්පත් කිරීම කරන්නේ වාර්ෂිකව. දැන් තැන්පත් කිරීම කරන්නේ කොහොමද? 6 මාසයකට වතාවක් අර්ධ වාර්ෂිකව තැන්පත් කිරීම කරන්නේ. ඒතර අර්ධ වාර්ෂිකව නම් වර්ෂයකට වඩා අඩු කාල ප්‍රාන්තරයක් හන්දා ඔයා මේකේ ඒ වලාගෙන නම් ඔයා දන්නවා 40000යි කියන එක දන්නවා. ඒක ඍජුවම පේනවනේ. R වෙනුවට දාන්න ඕනේ R බෙදීම F. R වලගේ වාර්ෂික R තමයි මේක තියෙන්නේ 112. ඒක බෙදන්න ඕනේ අර්ධ වාර්ෂිකව හන්දා F වලගේ 2යි. ඒ කියන්නේ 106යි. 106 කියලා කියන්නේ 0.6යි. එමු නිසා කැපිටල් R ගත්තොත් කීයද? කැපිටල් R කියලා කියන්නේ එක දන සිම්පල් R. එක දන 0.6. එක දන 0.6 කියලා කියන්නේ කීයද? 1.6. ඒතර n වලගේ අවුරුදු 10යිනේ. n වෙනුවටත් දාන්න ඕනේ n වැඩි කිරීම f කියන එක. අවුරුදු 10යි f වලගේ 2.20යි. දැන් ඉතින් මේක ආදේශ කරන්න මේක. ඒතර වෙනවා pv සමානයි කියලා. e කියලා කියන්නේ 40000යි. right? ධන e බෙදීම r e කියලා කියන්නේ 40000යි. R කියලා කියන්නේ 0.6යි. මේක වැඩි කිරීම එක ඍණ එක ධන R කියලා කියන්නේ කැපිටල් R. එක ධන R කියලා කියන්නේ 1.6යි. මේකේ ඍණ දර්ශකය ගත්තොත් දර්ශකය එන්නේ කීයද? 20න් එකක් මෙතනට ගියානේ. එහෙනම් මෙතන එන්නේ කීයද? 19. දැන් ඉතින් කැල්කියුලේටරෙන් ඔක සුළු කරන්න. කැල්කියුලේටරෙන් සුළු කරාම ඔයාට එනවා අවසානයේ කීයක්ද කියන එක ඔයාට එනවා. රයිට්? ඉතින් අපි ඒකත් ගණක යන්ත්‍රයෙන් සුළු කරලා ඉමුකෝ බලන්න. අපිට එනවා ඉස්සෙල්ලා වරහඬ සුළු කරමු. මුලින් ඉඳන් පටන් ගත්තොත් සමහරක් විට වරද්ද ගනි. ඉස්සෙල්ලා වරහණක් විවෘත කරලා එක ඍණ ආයි වරහණක් දාන්නකෝ. 1.06 hat කියන ෆන්ක්ෂන් එක ප්‍රෙස් කරා වරහණක් විවෘත කරලා ඍණ 19යි. සමානලකුණු ප්‍රෙස් කරා නම් ඒක උත්තරේ එනවා 0.669486 ගණක් එනවා. ඒක වැඩි කිරීම 40000. වැඩි කිරීම 40000 බෙදීම 0.6. ගත්තාම යට උත්තරේ එනවා යම් කිසි ගාණක්. ඒකට එක්කව කරන්න ඕනේ තව 40000ක්. තව 40000ක් එක්කව කරාම 486324යි. ඕනනම් අපි ඍජුවම ගණක යන්ත්‍රය දිහා නෑ ලියමු 486යි 324යි 7 දශම ස්ථාන දෙකක් ගමුකෝ 6යි 6යි 6 5යි 9නේ තියෙන්නේ. එතකොට 6යි 6යි. මේක ආසන්න රුපියලට ගත්තොත් අපිට එන්නේ රුපියල් 486යි 325. ආසන්න රුපියලට. රෝන්න එහෙමනම් ඒකනොත් මං ගණන් දෙකක් හැදුවා. ඒ ගණන් දෙකේම වර්තමානයේ ගණනය කරන්න තියෙන්නේ හැබැයි එක තැන්පතුවක් වර්තමානයේමයි තියෙන්නේ. රයිට්. එහෙනම් අපි යන් ඊළඟට. ඊළඟට කියනවා මෙම ගැටලු සමුච්චිත වට්ටම් සාධක ඇතුළත් වගු ආධාරයෙන්ද පහසුවෙන් විසඳිය හැක කියලා. ඉතින් සමුච්චිත වට්ටම් සාධක තියෙන වගු ඇතුළත් පොතක් මං ගිය සෙෂන් එකෙත් ඔයාලට පෙන්වුවානේ. විභාගයට යන ඔයාට වරලත් ගණකාධිකාරී ආයතනයෙන් නිකුත් කරනවා මේ වගේ පොතක්. ඒ පොතේ පිටු අංක 14 15 තියෙන්නේ 14 15 16 තියෙන්නේ සමුච්චිත වට්ටම් සාධක ඇතුළත් වගු. මේ සමුච්චිත වට්ටම් සාධක ඇතුළත් වගු තියෙනවෙන් ඉතාමත්ම ලේසියෙන් මේ ගාන හදන්න පුළුවන්. අපි ඉතින් මේ උත්තරෙත් පැත්තක තියාගෙනම අපි හදව බලන්න මේ ගාන. මේ ගාන නෙවෙයි ඇත්තටම අපි හදන්න ඕනේ ඉස්සෙල්ලා
කලින් ගානේ වාර්ෂිකවනේ තියෙන්නේ. රයිට්. එතකොට අපි දැන් මේක සූත්‍ර භාවිතයෙන් මේ හැදුවේ. දැන් සූත්‍ර භාවිතයෙන් නැතුව අපි අදව බලන්න මේ සමුච්චිත වට්ටම් සාධක ඇතුළත් වගුවකින් එක තමයි ලේසිම ක්‍රමය. ඔයාලට විභාගෙදී වැදගත්ම ක්‍රමය බහුවර්ණ වලට. ඒතර අපි කලින් ගාන ගත්තොත් කලින් ගානේ මගේ උත්තරේ මැකුවා. ඔයාලගේ උත්තරේ තියෙනවනේ අපි ඒකට කලින් කතා කරපු එක. ගාන කියන්නේ කොහොමද? මෙහෙමයි. මම බොහොම ඉක්මනින් මේක කරොත් මෙතන 50000ක් තැන්පත් කරනවා. ඊට පස්සේ තවත් 50000 ඒවා බැගින් වන වසර 12ක් දක්වා සෑම වර්ෂයක මුලනේ. එතකොට අපිට එනවා 12 වෙනි වර්ෂයේ මුල වෙනකන් එනවා. මෙතනත් එනවා 50000. රයිට්? මෙතන පළවෙනි අවුරුද්ද මුල තියෙන 50000 තියෙන්නේ වර්තමානයේම තියෙන්නේ. වර්තමානාගය ගණනය කරද්දී ඒ 50000 ආයි වර්තමානාගයක් ගණනය කරන්න දෙයක් නැහැ නේ. ඊටු 11 තමයි කරන්න ඕනේ. මෙතන දෙවෙනි අවුරුද්ද මුල ඉඳන් 12 වෙනි අවුරුද්ද මුල වෙනකන් ගිය මෙන්න මේ 50000 ඒවා 11යි 50000 ඒවා 11ක් තියෙනවානේ. ඒ 11 තමයි වර්තමානයට ගේන්න තියෙන්නේ. ඒතර මුළු වර්තමානාගේ PV කියලා ගත්තොත් PV කියලා කියන්නේ මොකද්ද? මේ 50000 ඔයා වෙනම සලකන්න ඕනේ. ඒකට වෙන ක්‍රමයක් නැහැ. ඔයා මේවා ටික ඔක්කොම වර්තමානයට ගේන්න මෙතන දාන්න 50000 වැඩි කිරීම මම මේ විදිහට සංකේත කරනවා. I think ගාන හදද්දි සංකේතය ඕනෙත් නැහනේ. ඔයාලට එනවා cumulative discount factor එක. cumulative discount factor එක. ඒ factor එක මම මේ විදිහට සංකේතවත් කරන්නම්කෝ. R සමානයි වාර්ෂික R ඒ ගානේ 15%යි යා. 15%යි n සමාන 12යි නේ. එතකොට මෙතන මම දානවා 12යි 15%. ඉතින් මේ දෙක මාරු කරලා ලිව්වයි කියලා ප්‍රශ්නයක් නැහැ. කොහොමත් අපි මේක ලියන්නේ අපි මේක කෙලින්ම වගුවෙන් අරන් අගේ දාන එක තමයි කරන්නේ යා. ඒතර මේක එනවා 50000 එකතු කිරීම 50000 වැඩි කිරීම දැන් සමුච්චිත වට්ටම් සාධක වලින් බලන්න ඕනේ. ඒතර සමුච්චිත වට්ටම් සාධක ගත්තහම R වලගේ 15%යි යා. මම ඔයාලට මේකෙන්ම පෙන්නන්නම්කෝ. cumulative present value table කියලා තියෙනවානේ. ඒකේ මේ පළවෙනි පිටුව ගත්තොත් පළවෙනි පිටුවේ තියෙන්නේ R සමාන 1 ඉඳන් 10 වෙනකන් තියෙන පළවෙනි පිටුව. ඔයා දෙවෙනි පිටුවට ගියාම දෙවෙනි පිටුවේ තියෙනවා 115 තියෙනවා. 115 තියෙනවා n සමාන 12 නෙවෙයි n සමාන 11යි යා. මෙතන 11යි මොකද මෙතන එකක් වර්තමානයේ හන්ද අපි අතෑරියනේ. ඉතුරු 11ට ගේන්න තියෙන්නේ. ඒතර n සමාන 11ට 115ට තියෙන්නේ කීයද? 5.234යි යා. මෙතන එනවා 5.234යි යා. ඉතින් ඔය කැල්කියුලේටරේ පරිහරණයත් පහසුයි යා. ඔය ඉස්සෙල්ලා හැබැයි එකතු කරන්න ඉස්සෙල්ලා වැඩි කිරීම කරන්න එපා. 50000 වැඩි කිරීම 5.234යි යා. ඒක එකතු කිරීම කියලා ගහන්න පුළුවන් ඊළඟ 50000. ලොකු සංකීර්ණ එකක් නෑනේ. එහෙම ගත්තාම ඔයාලට එනවා 311යි 700ක් එනවා. මෙතන එනවා රුපියල් 311යි 700ක්. ඒ කියන්නේ 3,11,700යි. එහෙම නැත්නම් 311,700යි. ඒතර මේ ගානම අපි සූත්‍රය පාවිච්චි කළත් මේක කලින් හැදුවානේ. ඒ උත්තරේ මේ උත්තරය අතර පොඩි වෙනසක් තියෙනවා. ඒ පොඩි වෙනසට හේතුව මොකද්ද? වට්ටම් සාධක දශම ස්ථාන 3කට වැටීම. ඒක තමයි හේතුව. පොඩි වෙනසක් තියෙනවා. මේ ගණනත් අපි ගත්තොත් මේ ගාන ගත්තොත් මේ ගානේ 40000යි කෙලින්ම ලියනවා present value එක සමානයි කියලා අර 40000 එකතු කිරීම ඊළඟට තියෙන්නේ 40000නේ. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ මේ වගේ වැඩ කරන්න පුළුවන් නිත්‍ය ආයෝජන සඳහා පමණයි. සමාන ආයෝජන නම් 40000ක්
පළවෙනි අවුරුද්දේ අග තැන්පත් කළා දෙවෙනි අවුරුද්දේ 50000ක් තැන්පත් කරනවා නම් මේ සමුච්චිත වට්ටම් සාධක බෑ. ඊට මෙතන එනවා 40000 වැඩි කිරීම cumulative discount factor එක. cumulative discount factor එක කීයද? ඔයාලට මේකේ ගත්තොත් එකක් 40000 මුල ඉතුරු තියෙනවානේ මේ 20ක් තියෙනවානේ නේ. ඒතර 20ක් තියෙන හන්ද මෙතන එන්නේ 19යි. 20න් එකක් වර්තමානයේ හන්ද අපි ඒක අතාරිනවා. ඉතුරු 19ට සලකන්නේ. එතකොට n වලගේ 19යි. ඊට පස්සේ r වෙනුවට පාවිච්චි කරන්නේ අර්ධ වාර්ෂිකව හන්ද 112 නෙවෙයි 106. එවනම් වට්ටම අනුපාතය 106යි. ඉතින් ඔයා විභාගෙදී ගණන් හදනකොට මේ ස්ටෙප් එක ලියන්නෙත් නැහැ. ඔයා මෙන්න මේක ලියවනම් හරිය. 40000 එකතු කිරීම 40000 වැඩි කිරීම මේක හොයනවා මේ වගුවෙන් මේක වගුවෙන් ගත්තාම වගුවේ 106නේ 106 නම් පළවෙනි වගුව ගන්න ඕනේ. පළවෙනි වගුව කියලා කියන්නේ පිටු අංක 14 තියෙන වගුව. ඒක 106 තියෙනවා. n වලගේ 19ක් අන්ද පොඩ්ඩක් පල්ලෙහාට යන්න වෙනවා. n සමාන 19ට 106 නේ. එකොළහයි දශම 1.58යි. 11.158යි. මෙයාගේ ගත්තොත් වගුවෙන් 11.158යි. ඉතින් දැන් ඔයා කරන්න තියෙන්නේ ওই දෙක වැඩි කරලා 11.158 වැඩි කරන්න 40000. ඒකට එක්කව කරන්න තව 40000. එක්කව කරාම ඔයාට එනවා 486යි 320ක්. රුපියල් 486යි රුපියල් 486යි 320ක් නේ රුපියල් 4,86,320ක්. ඉතින් බලන්න ඔයා ගාන හැදුවහම කලින් සූත්‍රය දාලා හැදුවහම එන්නේ මේ උත්තරේ. දැන් කෙලින්ම වට්ටම් සාධක උපයෝගී කරගෙන ගාන හැදුවහම එන්නේ මේ උත්තරය. ඒ දෙක සමානද? මේ දෙක සමාන වෙන්න ඕනේ. සමාන වෙන්නේ නැහැ. මොකද වට්ටම් සාධක දශම ස්ථාන 3කට වටේලා තියෙන්නේ. ඒතර සමුච්චිතය ගණිතය උතන වට්ටම් සාධක 19ක එකතුවක් තියෙන්නේ. සමුච්චිතගේ තියෙන ඒ නිසා 19ක් තැන්වල වැටීම් සිදු කරපු හන්දා උත්තරේ පොඩි වෙනසක් තියෙනවා. මේක 480යි 4,86,325යි 4,86,320යි. ඒ වෙනස රුපියල් 5යි. ඒ වෙනස රුපියල් 5 වුණාට බලන්න ඉතින් කොච්චර වේගෙන් අපි ගාන හැදුවද කියලා. ඉතින් මේක තමයි ඔයා පුරුදු වෙන්න ඕන ක්‍රමය. රයිට්. අපි යංග ඊළඟ එකට යංග. එතකොට ඊළඟ ගත්තොත් ඊළඟ එකේ තියෙන මේ වෙනස මේකේ හැම කාල පරිච්ඡේදයක මුලනේ අපි තැන්පත් කිරීම කළේ. රයිට් දැන් ගත්තොත් දැන් ඔයා ගන්න ඕනේ කොහමද? දැන් තියෙන්නේ හැම කාල පරිච්ඡේදයකම අග. ඒතර වර්තමානයේ කියන්නේ n සමාන බිඳුවේදී තැන්පත් කිරීමක් නැහැ. මේක ඇවිල්ලා පළවෙනි කාල පරිච්ඡේදය අග. මේක ඇවිල්ලා දෙවෙනි කාල පරිච්ඡේදය අග. මෙතන තැන්පත් කරනවා a කියලා මුදලක්, මෙතනත් තැන්පත් කරනවා a කියන මුදලක්. ওই විදිහට තැන්පත් කරනවා මේක ඇවිල්ලා n වෙනි කාල පරිච්ඡේදය අග. මෙතන ඇවිල්ලා n රින 1 කියන කාල පරිච්ඡේදය අග. right දැන් එතකොට ඔය උතන තැන්පත් කිරීම තියෙනවා n සංඛ්‍යාවක්. ඒ n සංඛ්‍යාව කරලා තියෙන්නේ එක එක කාල පරිච්ඡේදය අග. ඕකේ වර්තමාන අගය ගණනය කරන්න ඕනේ.
ඉතින් ඕක වර්තමානයට ගේන්න නම් අර කලින් වගේ එකක් වර්තමානයේ නැති හන්දා මේ එන් ගානම ගේන්න ඕනේ වර්තමානයට. මේ එන් ගානම වර්තමානයට ගේනව නම් සූත්‍රය අපි සඳහන් කරන්නේ නේද? සූත්‍රය ගත්තොත් සූත්‍රය එන්නේ මොකද්ද? PV සමානයි A බෙදීම R. A බෙදීම R මෙතන යනවා එක ඍණ මම දෙකක් දුන්නායි දෙකෙන් මම කැමති එක පාවිච්චි කරනවා එක ධන R වල ඍණ එන්න. ඍණ ලකුණ අමතක කරන්න එපා. එකයි මම රතු පාටෙන් දැම්මියා. ඍණ එන්න. ඔක තමයි සූත්‍රය. ඒක මම කලින් පැහැදිලි කරානේ. ඒ සඳහා මම දීලා තියෙනවා. එතනත් මම සඳහන් කරලා තියෙනවා මෙම ගැටලු සමුච්චිත වට්ටම් සාධක ඇතුළත් වගු ආධාරයෙන්ද පහසුවෙන් විසඳිය හැකිය කියලා. රයිට්? අභ්‍යාසයේ තියෙනවා විදේශ රැකියාවක නියුතු තුසිත 2010 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනි දිනෙන් පටන්ගෙන 2020 වසරේ දෙසැම්බර් 31 දක්වා. 2010 වර්ෂයෙන් පටන් ගන්නෙ. 2010 වර්ෂයේ තමයි පළවෙනි තැන්පතුව රුපියල් 50000ක් තැන්පත් කරනවා. ඒ වෙලාවේ කීයද? ඒ වෙලාවේ 50000යි. right? ඊට පස්සේ කියනවා සමූහයක් සිදු කරලද්දී තම සහෝදරියගේ විවාහය සඳහා මුළු මුදල ප්‍රදානය කිරීමේ අපේක්ෂාවෙනි. මෙම තයාගේ 2010 වසරේ ජනවාරි 1 වෙනි දිනට වටිනාකම කොච්චරද කියලා අහනවා. දෙදස් 10 වර්ෂයේ ජනවාරි 1 වෙනි දිනට. ඒතර මම මෙතන දාගත්තොත් මෙතන තියෙන්නේ 2010 ජනවාරි 1 වෙනිදා. 1 වෙනිදා 1/1/2010. මේ තියෙන්නේ 31/12/2010. මේ තියෙන්නේ තන්පත් කිරීම කරනවානේ 2010 වර්ෂයේ දෙසැම්බර් 31 2020 වසරේ දෙසැම්බර් 31 වෙනිදා. මෙතන ඇවිල්ලා 2020 දෙසැම්බර් 31. right? එතකොට ඒ වෙලාවේ 50000යි තන්පත් කිරීම ගණන කීයද කියලා පොඩ්ඩක් කල්පනා කරලා පරිස්සමෙන් කරන්න. මෙවත එයාගේ වාර්ෂික පොලි අනුපාතය 8%ක් ලෙස සලකන්න. ඒතර ආරෝලගේ කීයද? ආරෝලගේ 8%යි. 8%යි කියලා කියන්නේ 8 බෙදීම 100යි 0.08යි. ඉතින් වාර්ෂික හන්ද R බෙදීම F හොයන්න ඕනෙත් නැහැ. N වෙනුවට N වැඩි කිරීම F දාන්න ඕනෙත් නැහැ. ඒතර N වලගේ කීයක් වෙනවද? N වලගේ ගත්තොත් දැන් 2010 පටන් ගන්න පළවෙනි එක. මම පොඩක් පැත්තක එහෙම පෙන්නුවොත් 2010ට N වලගේ එකයි. 2011 තියෙනවා 12 තියෙනවා 13 තියෙනවා 14 තියෙනවා 15 තියෙනවා 16 තියෙනවා 17 තියෙනවා 18 තියෙනවා 19 තියෙනවා 20 තියෙනවා 2020 දෙසැම්බර් 31 වෙනිදාත් මෙයා තැන්පත් කිරීමක් කරනවා account එකේ. තව 50000ක් තැන්පත් කරනවා. ජනවාරි 1 වෙනිදා තමයි අපි හිතන්නේ අපි හිතමු සහෝදරිය කසාද වදින්නේ ජනවාරි 1 වෙනිදා. එදාට මොකද කරන්නේ? ඒක ප්‍රදානය කරන එක තමයි කරන්නේ තෑග්ග හැටියට. ඒතර මේක 1යි මේක 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. මම ඉතින් මේ විදිහට පැත්තක අරගෙන ඔයාලට විශේෂයෙන් සඳහන් කළේ ඔය ගණන් හදද්දී සමහරක් ළමයි ටක් ගාලා ගන්නවා 2010 2020යි 10යි කියලා ගන්නවා. 10 නෙවෙයි 2010 තැන්පත් කිරීමක් කරන හන්දා n සමාන කීයද? 11යි. ඔයා මේකේ ආදේශ කරොත් ඔයා වරද්ද ගත්තොත් වරද්ද ගන්න මෙතන. ඔයාලට එනවා PV සමානයි කියලා. ඒ කියන්නේ 50000යි බෙදීම R 0.08යි. මෙතන එනවා එක ඍණ එක ධන R කියලා කියන්නේ කීයද? එක ධන R කියන්නේ මේකනේ. ඉතින් 1.08යි කියලා දාගන්නත් පුළුවන් දැන් මේකේ ඍණ එන්නේ ඍණ n කියලා කියන්නේ කීයද? 11ම අනාගතයේ තියෙන්නේ 11ම ගේන්න ඕනේ වර්තමානයේට. මෙතන එන්නේ කීයද? ඍණ 11. දැන් ඉතින් ගණකයන්ත්‍රයෙන් ඔය සුළු කරන හැටි දන්නවනේ කොහොමද එන්නේ? ඉස්සෙල්ලා අර වරහන සුළු කරන්න එක වඩා හොඳයි. වරහනක් දැම්මා එක ඍණ මේ මුල වරහන නැති වුණත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ආයි වරහනක් දාලා 1.08යි
ඒකේ දර්ශකය ඍණහන්ද ආයි වරහණක් මන් දාගත්ත කෝකටත් හොඳයි කියලා ඍණ 11යි වරහණ වැව්වා ආයි වරහණ වැව්වා ගතොත් එනවා 0.5 යතයි 1 ඔන්නම ගණක් එනවා ඒක වැඩි කිරීම 50000 සමාන ලකුණු ප්‍රෙස් කරලා උත්තරය ගත්තා බෙදීම 0.8 උත්තරේනවා 356යි 948 අපි ආසන්න රුපියලටම දාගමුකෝ 356යි එතකොට රුපියල් 7 නැතුව 721 නෙන්නේ 721 අමතක කරනවා 356යි 948 ඔක තමයි උත්තරය. ඉතින් මේ ඇවිල්ලා මේ ගාන මේ සූත්‍රය භාවිතා කරලා හදන ක්‍රමය. එතන මම ප්‍රකාශ කළාට දැන් සූත්‍රය භාවිතා කරනවට වඩා වේගවත් අපිට පුළුවන් මේ සමුචිත වට්ටම් සාධක පාවිච්චි කරන්න. එතන සමුචිත වට්ටම් සාධක පාවිච්චි කරොත් මොකද වෙන්නේ? ඔයාලා කියනවා මේ විදිහට PV සමානයි එකක්වත් නැහැ වර්තමානයේ. වඩා ඔක්කොම ටික වර්තමානයට ගේන්න එපා. එහෙම නැගෙනවා අචල තන්පතුව 50000යි වැඩි කිරීම cumulative discount factor එක. right මම පොදුවේ ගත්තොත් n මෙතන r. ඒක මම මේ ගානට ආදේශ කරොත් සමුච්චිත වට්ටම් සාධකය n ලගේ කීයද 11යි r ලගේ කීයද 108යි. දුවා හරි පිටුවට ඔයාගේ පොතේ පෙරලා ගන්න. මම මේ වගුවෙන් ඔයාට මම පෙන්නුවොත් cumulative discount factors නේ වන මෙන්න මෙතනට එන්න ඕනේ. right? ඒතර මේ study pack එකේ English medium study pack එකේ තියෙන වගුයි අපේ වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ලබා දෙන පොත්වලයි පොඩි වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් තියෙනවා. ඉතින් මෙතන 108යි නේ. 108යි n සමාන 11යි නේ. n සමාන 11ට 108ට ගත්තොත් 7.139. 50000 වැඩි කිරීම 7.139. ඉතින් මේ ගාන MCQ එකක් හැටියට එනකොට ඔය මේ පියවරවල දෙක ලියන්න ඕනෙත් නෑනේ. ඔයා මොකද කරන්නේ? 50000 වැඩි කිරීම 7.139. 50000 වැඩි කිරීම 7.139. 7.139 ගත්තොත් ඔයාට එනවා 356යි 950. 356යි 950. 356යි 950. ඉතින් බලන්න ඔයා සමුච්චිත වට්ටම් සාධක ඇතුළත් වගුමකින් කොයිතරම් වේගෙන් ගාන හැදුවද? ඔයාට මතක තියාගන්න මේ වගේ සූත්‍රයක් අවශ්‍ය වුණාද? සූත්‍රයකුත් අවශ්‍ය නැහැ. සූත්‍රය දාන්න ගිහලා හදිස්සියවත් ඍණයෙන් වෙනුවට ධනයෙන් දැම්ම නම් ඔක්කොම ඉවරයි. ඉතින් කිසිම සූත්‍රයක් ඔයාට මතකේ තබා ගන්න දෙයක් නැහැ. සමුච්චිත වට්ටම් සාධක ඇතුළත් වගුමකින් එනවා ඉතාමත්ම වේගෙන්. ඔයාට උත්තරේ ලබා ගන්න පුළුවන්. පොඩි වෙනසක් තියෙනවා. ඒ පොඩි වෙනසට හේතුව ඉතින් හැම වෙලාවෙම අර වැටීම නිසා ඇතිවන වෙනස. රුපියල් 2ක වෙනසක් නේ තියෙන්නේ නේ. රුපියල් 2 වෙනසක් තියෙන්නේ. හරි. දැකතොට තුසිතය ගාන හරි අපි යනවා මේ දෙවනි ගානට. එක්තරා ආයතනයක ප්‍රතිලාභ ලැබීම 4 වෙනි වසරේ සිට ආරම්භ වන අතර 10 වෙනි වසර දක්වා විහිදේ. right ඔන්න දැන් ගාන පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. දැන් මේ දක්වා අපි හදපු ගණන් වල අපි තැන්පත් කිරීම කළා එක්කෝ වර්තමානයේ එහෙම නැත්නම් පළවෙනි අවුරුද්දේ අග. right කාල පරිච්ඡේදයේ මුල කාල පරිච්ඡේදයේ අග. දැන් ගත්තොත් ඊට වඩා පොඩ්ඩක් වෙනස්.
right දැන් කියනවා එක්තරා ආයතනයක ප්‍රතිලාභ ලැබීම ආයතනේ ප්‍රතිලාභ හම්බ වෙනවද පළවෙනි අවුරුද්දයක නැහැ දෙවෙනි අවුරුද්දයක හම්බ වෙනවද ඒත් නැහැ තුන්වෙනි අවුරුද්ද අග හම්බ වෙනවද ඒත් නැහැ හම්බ වෙන්න පටන් ගන්නෙ හතරවෙනි වසරේ ඉඳලා තමයි ආරම්භ වෙන්නේ right එතකොට මෙතන හතරවෙනි අවුරුද්දේ අග දැන් මොකක් හරි මේ මෙතනනේ තැන්පත් කිරීමක් කරන්නේ තැන්පත් කිරීම කරමු ගාම ප්‍රතිලාභයක් හම්බ වෙන්නේ නැහනේ දැන් අවුරුද්ද අග වෙනකන් ඉන්න ඕනේ හතරවෙනි වසරේ සිට ආරම්භ වන අතර 10 වෙනි වසර දක්වා විහිදෙය. ඊට පස්වෙනි අවුරුද්ද ගත් හම්බ වෙනවා. මෙතන ඉඳන් තමයි පටන් ගන්න. මෙතන ඔය විදිහට යනවා කීයද? 10 වෙනි අවුරුද්ද වෙනකන් යනවා. right? මේ ප්‍රතිලාභයේ වටිනාකමත් අපිට දීලා තියෙනවා රුපියල් 50000 කියලා. මෙතන 50000යි මෙතනත් 50000යි මෙතනත් 50000යි right වට්ටම අනුපාතයේ 10% ලෙස සලකා මෙම ප්‍රතිලාභ වල මුළු වර්තමානයේ පහත ක්‍රමවලට ගණනය කරන්න right ඉතින් අපිට කියනවා මේ වට්ටම අනුපාතයේ 10% කියලා කියනවනේ නේ 0.1 0.1 අපි ගහනවා මේ ප්‍රතිලාභ වල මුළු වර්තමානයේ පහත ක්‍රමවලට අනුව බලන්න කියලා right එතකොට පළවෙනි එක ගත්තොත් අපිට දින තියෙනවා PV සමානයි A බෙදීම R right ඊට පස්සේ එක දනාර වල ඍණ n කියන සූත්‍රය ඇසුරේ right දෙවෙනියට අපිට සඳහන් කරලා තියෙනවා ඉතින් දැන් සූත්‍රය ඇසුරෙනුත් අපිට හදන්න පුළුවන් right ඒව නැත්තම් එක වෙනම අරගෙන හදන්නත් පුළුවන් නේ සමුච්චිත වට්ටම් සාධක ඇතුළත් වගු ඇසුරෙන් ඊළඟට දෙනවා වට්ටම් සාධක ඇතුළත් වගු සහ ගුණෝත්තර ශ්‍රේණියක ಐಕ್ಯ පිළිබඳ සූත්‍ර ඇසුරෙන් ඉතින් මම ඔකේ ලේසිම ක්‍රමය වාට ගන්නවා සමුච්චිත වට්ටම් සාධක ඇතුළත් වගු ඇසුරෙන් ඔය අනිත් දෙක try කරලා බලන්න උත්තර සමාන උත්තරම වාට එන එකක් නෑ පොඩි වෙනස්කම් තියෙයි ඒතර සමුච්චිත වට්ටම් සාධක ඇතුළත් වගු වගේ නම් මොකද වෙන්නේ මේවා ඔක්කොම ගේන්න ඕනේ වර්තමානයට ගේන්න ඕනේ නේ ඒතර වර්තමානයට ගේන්න ගියාම මේ BV වලගේ සමානයි 50000යි. එතකොට මෙතන අවුරුදු 10ක් තියෙනවයි කියලා ඔයා සමුච්චිත වට්ටම් සාධක තියෙන වගුවේ 10ට අනුරූපවගේ ගත්තොත් හරියද? මේකේ 110නේ ගන්න ඕනේ. cumulative present value table එකේ R සමාන 110 අරගෙන n සමාන 10 නේ මෙතන. n සමාන 10 හන්ද 10ට අනුරූපව 6.145 ගත්තොත් හරියද? නෑ එහෙම ගත්තොත් වැරදි. ඒ මොකද මේ ගාන විශේෂ ගානක් මේකේ මේ පළවෙනි අවුරුද්ද තුනේ තැන්පත් ප්‍රතිලාභයක් නෑනේ. ඉතින් ඒ නිසා ඔයා කරන්න ඕනේ මොකක්ද දන්නවද? මෙතන cumulative discount factor එක 10ට හොයන්න R සමාන 110ට. ඒක ගත්තාම මේවත් එක්ක එන්නේ ඊට පස්සේ ඒකෙන් ඔයා අඩු කරන්න cumulative discount factor එක 3ට n සමාන 3යි 1 2 3යි නේ n සමාන 3යි r සමාන 110යි මෙන්න මේ දෙකේ වෙනස අරගෙන ඒ වෙනසෙන් මෙන්න මේක වැඩි කරා නම් ඔයාට එනවා මොකද්ද මුළු වර්තමානයේ කීයක්ද කියලා ඉතින් ඔයා මේකට අගයන් ආදේශ කරොත් බලන්නේ වගු පොතක් නැත්තම් වගුවක් දිහා බලාගෙන ඔයා මේ ගණන් හදලා බලන්න ඕනේ. ඒතර 100ට
n සමාන 10ට 100ට 10න් එන්නේ 6.145 යා 6.145 ඍණ 3ට එනවා ඒ තමයි යා 2.487ක් right දැන් ඒවට ඉතින් ගණක යන්ත්‍රය පාවිච්චි කරලා සුළු කරන්න 6.145 ඍණ 2.487 ඒක අඩු කරාම ඔයාට එනවා මම ඉතින් ඕන ලියන්න 3.658 3.658 ඒක වැඩි කිරීම 50000 හතර ඔයාට එනවා රුපියල් වලින් 3.658 වැඩි කිරීම 50000 ගත්තොත් 192.900 182.900 ඒ කියන්නේ 1,82,900 උත්තරය. එතකොට මේ ඊළඟ මේ ඒකේ යටම තියෙන කොටස ගත්තොත් ඒක ටිකක් වැඩි සංකීර්ණයි ටිකක් ගුණෝත්තර ශ්‍රේණිත් එක්ක තියෙනවනේ මේ මම කියලා තියෙනවනේ මේ වට්ටම් සාධක ඇතුළත් වගු සහ ගුණෝත්තර ශ්‍රේණියක ඓක්‍ය පිළිබඳ සූත්‍රය ඇසුරෙන් කියලා ප්‍රකාශ කරනවා. අපි නිගමට බලමු ඒ විදිහට හැදුවොත් ඔයාට එන උත්තරේ කොහොමද කියලා ඕනනම් දාලා තියෙන හන්ද මොකද කරන්න ඕනේ? ඔයා ඔය හැම එකක්ම දැන් අපිට ආපු උත්තරේ 182.900යි නේ. right අපි ඊළඟට මේ වට්ටම් සාධක ඇතුළත් වගුමගින් සහ මේක තමයි මේ ප්‍රාථමික අවස්ථාව. මුලම ඉතින් අපි ගණන් හදන්න ඕනේ මේකෙන්. මොකද කරන්නේ? මුළු වර්තමානයේ PV කියලා ගත්තොත් PV ගණනය කරන සූත්‍රය දන්නවනේ. PV සමානයි FV වැඩි කිරීම වට්ටම් සාධක discount factors කොහොමද NR මේකනේ. එතකොට ඔයාගේ PV ගත්තොත් මුළු වර්තමානයේ ගත්තොත් මම ලියන්නම් මුළු ප්‍රතිලාභවල මුළු වර්තමාන අගේ ප්‍රතිලාභවල මුළු වර්තමාන අගේ ගණනය කරන්න ගියොත් ඔයා මේ හැම එකක්ම ගේන්න ඕනේ වර්තමානයට ගේන්න ඕනේ. ඒ සඳහා පාවිච්චි කරන්න මේ සූත්‍රය. මම දාගත්තොත් මෙතන එනවා FE. FE කියලා කියන්නේ කීයද 50000යි නේ. වැඩි කිරීම මෙතන එනවා දැන් කියුමුලේටිව් නෙවෙයි නිකම්ම වට්ටම් සාධක ඩිස්කවුන්ට් ෆැක්ටර් එක මෙතනට එනකොට n සමාන 4යි r ලගේ 110යි. ධන ඊළඟට එනවා ආපහු 50000යි ඩිස්කවුන්ට් ෆැක්ටර් එක n සමාන 5යි. මෙතන ඉඳන් මෙතනට අවුරුදු 5යි 110යි. ඊට පස්සේ එනවා 50000යි ඩිස්කවුන්ට් ෆැක්ටර් එක මෙතන එනවා ඊළඟට 6 වෙනි අවුරුද්ද 6යි 110යි. ඔය විදිහට ඔයාට එනවා අන්තිමට එනවා 50000යි ඩිස්කවුන්ට් ෆැක්ටර් එක 10යි 110යි. දැන් එතකොට ඔයා දකිනවා මේ ඕකේ 50,000 අපි එළියට ගමුකෝ 50,000 එළියට ගත්තොත් ඩිස්කවුන්ට් ෆැක්ටර් එක ගන්න එපයි. ඔය ඩිස්කවුන්ට් ෆැක්ටර්ස් ටේබල් එකට පෙරලා ගන්න. මේ ටේබල් එකට පෙරලා ගත්තොත්
ප්‍රසන්ට් වැලියු ටේබල් කියලා ඒක දෙනවා ඉන්ට්‍රස්ට් රේට් එක 10%ට පටන් ගන්න ඕනේ 4 ඉඳන් පටන් ගන්න ඕනේ නේ 4 ඉඳන් 0.683යි මේ ක්‍රමයටත් මේ ගුණෝත්තර ශ්‍රේණියක් එන්නේ නැහැ ගුණෝත්තර ශ්‍රේණිය එන්න නම් ඉතින් සූත්‍රයම දාලා බලන්න ඕනේ 0.683යි 0.621යි ධන 0.564 ධන 0.513 ධන 0.467 ධන 0.424 ධන 0.424 වෙනකොට n සමාන 9යි n සමාන 10ට එනකොට 0.386යි මෙන්න මේ ටික එක්කව කරලා 50000 වැඩි කරන්න. ඉතින් ඔයාට දැන් අවබෝධයක් තියෙන හන්දා ඔයා දන්නවා මේ ටික එකතුවෙන් තමයි අර මේ cumulative discount factor එක අපි 50000 වැඩි කරපු ගාන ආවේ. ඉතින් 0.68යි 3යි. ධන 0.62යි 1යි. ධන 0.56යි 4යි. ධන 0.51යි 3යි. ධන 0.46යි 7යි. ධන 0.42යි 4යි. ධන 0.38යි 6යි. ඔක්කොම එක්ක කරොත් 3.65ට ඒ 3.68න් වැඩි කරොත් 50000 182යි 900 අපිට එනවා අර ගාන වෙනවා. ඒතර වට්ටම් සාධක ඇතුළත් වගුමගින් එහෙම නැත්නම් සමුච්චිත වට්ටම් සාධක ඇතුළත් වගුමගින් හැදුවාම අපිට එනවා එකම උත්තරය එනවා 182යි 900 එනවා. මම හැබැයි කියන්න ගියේ වෙන කතාවක්. ඒ වෙන කතාව කියන්න ගියොත් නම් වැඩේ ටිකක් සංකීර්ණත් වෙනවා මේ ඒකේ මේ සූත්‍රයම දාන්න ඕනේ. ඒ ක්‍රමයේ ගුණෝත්තර ශ්‍රේණි සම්බන්ධ වෙන නම් FE බෙදීම එක දනාර්ව ලෙන් මෙන්න මේක දාලා ගන්න හදන්න ගියොත් ඔයාලට එනවා ගුණෝත්තර ශ්‍රේණි සම්බන්ධ වෙනවා. ඉතින් මම ඒක පොඩ්ඩක් ඔයා try කරලා බලන්න. ඉතින් අපේ MCQ හන්දා වැදගත්කමින් නම් අඩුයි. right. එතකොට අපි යනවා අපි ඊළඟ මාතෘකාවට තුන්වෙනි පරිච්ඡේදයේ අවසාන එක අනවරත මුදල් ප්‍රවාහ එහෙම නැත්නම් perpetuities. මොනවාද මේ අනවරත මුදල් ප්‍රවාහ කියලා කියන්නේ මොකක්ද? අනවරත මුදල් ප්‍රවාහ එහෙම නැත්නම් මේ සදහටම ගෙවන මුදල් ප්‍රවාහ. right? අපි ගිහිල්ලා සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා අපි ආයෝජනය කරනවා. ඒතර කොටස් මිලදී ගන්නවා right? මම මිලදී ගන්නවා කියලා දන්නකො. මම මගේ පස්සේ මම ඒ කොටස් පවරනවා මේ මගේ පුතාට. ඒතර මට ලැබුණා වගේම මගේ පුතාටත් මොකද වෙන්නේ දිගට වෙනවා. පුතා මැරෙන්න කිට්ටු වෙනකොට පුතා ලියනවා පුතාගේ පුතාට. right? ඉතින් මේ විදිහටම දිගටම ගෙවීම් සිදු කරනකොට තමයි අපි කියන්නේ මොකද්ද? අනවරත මුදල් ප්‍රවාහ කියන්නේ ඒවට. ඒතර ලැබෙනවා මුදල් ප්‍රවාහයක්. හැබැයි මෙතන තමයි තැන්පත් කරන්නේ. ආයෝජනය කරන්නේ මෙතන. ආයෝජනයේ ඉන්වෙස්ට්මන්ට් එක තියෙන්නේ මෙතන. right? ඒතර මම ඒක ඕනනම් රතු පාටින් දාන්නම්කෝ. right? ඉන්වෙස්ට් කරා right? එතකොට ලැබුණ ප්‍රතිලාභයක් පළවෙනි අවුරුද්දයක දෙවෙනි අවුරුද්දයක තුන්වෙනි අවුරුද්දයක හතරවෙනි අවුරුද්දයක
පස්වෙනි අවුරුද්දයක නතර වෙන්නේ නැහැ. ඔහොම යනවා දිගටම යනවා. ඒතර මේක යනවා මේ අනන්ත ගෙවීම් සංඛ්‍යාවක් සඳහා මේක යනවා නම් ඒවට තමයි අපි කියන්නේ මොකක්ද? අනවරත මුදල් ප්‍රවාහ කියලා කියන්නේ ඒකට. ඉතින් අනවරත මුදල් ප්‍රවාහයක අවසාන වටිනාකම ගණනය කරන්න බෑනේ. අවසානයක් නැහැනේ. අපිට අනවරත මුදල් ප්‍රවාහය පුළුවන් මේ වර්තමානාගය ගණනය කරන්න විතරයි පුළුවන්. ඒතර වර්තමානාගය ගණනය කරන සූත්‍රයට මේක PV සමානයි right. අපි දැන් ලිව්වා මේ වගේ නිත්‍ය ප්‍රතිලාභ සමූහයක වර්තමානාගය ගණනය කරන්න ගියාම එකක්වත් නැහැනේ වර්තමානයේට. ඒක හන්ද අපි අර මේ සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරනවා. ඒතර මේ සූත්‍රයට වඩා මේක පැහැදිලි කරන්න හොඳ මේ සූත්‍රය. ඕකමනේ මෙහෙම අපි ලිව්වේ. මේ සූත්‍රය මයිති වෙන මුකුත් කරේ නෑ මේකේ ඍණයෙන් කියන එක පල්ලහැට දාගෙන ධනයෙන් කියලා කර හරයට අරන්. ඒතර මේකේ වර්තමානාගය කරණය කරන සූත්‍රය මේක. ඒතර මේකේ n වලගේ යනවනේ අනන්තය වෙනකම්. දැන් r කියලා කියන්නේ මොකක් හරි පොලි අනුපාතයක් නේ. r කියලා කියන්නේ හිතන්න 110 කියලා. 110 නම් දශම එකයි ආ. ඒතර එක බෙදීම එක දනාර කියලා ගත්තොත් එක බෙදීම 1.1. මේකේ තියෙනවනේ මේ දර්ශකයක් තියෙනවනේ. මේ දර්ශකයේ අනන්තය කරා යනවයි කියලා කියන්නේ මොකද්ද? එන් අනන්තය කරා යනකොට වීමේදී අපි ගණිතේ සංකේතවත් කරන්නේ මේ විදිහට. එන් ළඟා වෙනවා එන් සමාන අනන්තය කියලා ලියන්න බෑනේ. අනන්තය කියලා සංඛ්‍යාවක් නැහැ. අනන්තය කියන්නේ අතිවිශාල සංඛ්‍යාවක් නිරූපණය කරන්න පාවිච්චි කරන සංකේතයක් විතරයි. එන් අනන්තය කරා ළඟා වෙද්දී 1.1 මම උදාහරණයකට මේ ගත්තේ උදාහරණයකට 1.1 n වෙනුවට දාන්න එපා. ඒවා අනන්තය දාන්න එපා. ඒතර මොකද වෙන්නේ? 1.1 වැඩි කරන්න ඕනේ අනන්ත වාර ගණනක් වැඩි කරන්න ඕනේ. මේක යනවා අනන්තයට. මේක ළඟා වෙනවා අනන්තයට. ඉතින් මේකේ හරය අනන්තයට ළඟා වෙනකොට එවිට එකයට එක දනාර වලට මොකද වෙන්නේ? හරය අනන්තයට යනවායි කියලා කියන්නේ මේ යට අනන්තයයි එක අනන්තය බෙදුවොත් මේක ළඟා වෙනවා කීයද? බිඳුවට ළඟා වෙනවා. ඒක හන්ද මම මෙතන කෙලින්ම ලියනවා n අනන්තය කරා ළඟා වීමේදී එකයට එක දනාර වලින් ළඟා වෙනවා ශූන්‍ය දක්වා ළඟා වෙනවා. ඉතින් මේක ශූන්‍ය නම් PV සමානයි මොකක්ද වෙන්නේ? a r මෙතන එනවා එක ඍණ බිඳුව. එක ඍණ බිඳුව කියලා කියන්නේ එකයිනේ. ඒතර PV සමානයි a බෙදීම r. මේක තමයි අනවරත මුදල් ප්‍රවාහයක වර්තමානාගය හොයන සූත්‍රය මේක. කලින් ඒවා අනවරත නෙවෙයි සදහටම ගෙවීම් සිදු කරනවා නම් එහෙම ආයෝජනයක වර්තමානාගය තමයි මේක. right? ඉතින් ඔයාලට ගණන් කීපයක් දීලා කියනවා සදහටම ගෙවනු ලබන මුදල් ප්‍රවාහ අනවරත මුදල් ප්‍රවාහ නම් වේ. අනවරත වාර්ෂිකයක වර්තමානාගය right? ඒ කියන සදාකාලිකව ලැබෙන අනවරත මුදල් ප්‍රවාහයක තනි මුදල් අගයන් වට්ටම් කිරීමෙන් වර්තමානාගය ගණනය කිරීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන අතර එක ගේන්න බෑනේ. අනන්ත ගානක් තියෙනවා නම් ඒක ගේන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. නොවන අතර ඒ සඳහා පහත ආකාරයට පහත අවසානයේට සඳහන් කර ඇති සූත්‍රය භාවිතා කළ යුතුය. ඒ සූත්‍රය තමයි මම ඔයාලට මෙතන ඉදිරිපත් කළ තියෙන්නේ. ඒට අර ඒ කියලා කියන්නේ ලැබෙන ප්‍රතිලාභයක වටිනාකම r කියලා කියන්නේ මොකක්ද? සිම්පල් r කියලා කියන්නේ වට්ටම් අනුපාතය. ඒ අභ්‍යාසයත් අපි හදලා මූල්‍ය ගණිතයේ කොටස අදට අවසන් කරවුවා. ඒතර කියනවා අභ්‍යාසය කියනවා වාර්ෂික පොලි අනුපාතය 6%ක් නම්. ඒතර මේ ගණිතය අපිට වැඩක් නැහැ. මේ ගණිතය අපිට වැඩක් නැහැ. ඔයා
අනවරත මුදල් ප්‍රවාහයක වර්තමානයේ සමානයි ප්‍රතිලාභයක වටිනාකම බෙදීම වට්ටම් අනුපාතය කියන එක කෙටි සටහනට දාගත්තා නම් හරිය. වාර්ෂික පොලි අනුපාතය 106ක් නම් වාර්ෂික පොලි අනුපාතය 106ක් නම් R 106යි. 0.6යි. 106ක් නම් වාර්ෂිකව රුපියල් 50000ක මුදලක් අනවරත වාර්ෂිකයක් ලෙස ලබා ගැනීම පිණිස right මේ හැමතැනකම ගන්න බලාපොරොත්තු වෙන්නේ රුපියල් 50000 ගානේ. මේ වගේ 50000 ගානේ ගන්න බලාපොරොත්තු වෙනවා නම් right ඒ සඳහා ලබා ගැනීම පිණිස වර්තමානයේ කොපමණ මුදලක් තැන්පත් කළ යුතුද? ඉතින් අනවරත මුදල් ප්‍රවාහයක ආයෝජනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා නම් මේ විදිහට ප්‍රතිලාභ ගන්න අපි දන්නවා ආයෝජනය කළ යුතු මුදල තමයි මේ ප්‍රසන්ට් වැලියු එක. සමානයි ඒ බෙදීම R. ඒ කියලා කියන්නේ 50000 කියලා ගන්න කියනවනේ. එහෙනම් මෙතන ඉන්නේ 50000 බෙදීම 0.06. ඉතින් 50000 බෙදීම 0.06 ගත්තොත් කොච්චරද දෙන්නේ? 833යි 333. ඊට පස්සේ මෙහෙම වෙනවා නේ. ඉතින් මේකේ සතපැත්ත පිළිබඳව අපි සලකන්නේ නැහැ නේ. එතකොට එන්නේ රුපියල් 8,33,333ක මුදලක් අද ආයෝජනය කළා නම් යම් කිසි ආයෝජන ලොකු මුදලක් නෙවෙයි ලක්ෂ 8යි ගාණක් ආයෝජනය කරන්න තියෙන්නේ. සදහටම හම්බ වෙනවා කීයද? රුපියල් 50000 ගානේ. රයිට්? බලුවා නිකන් පාඩු නෑ වගේ රයිට්. ඊළඟට තියෙනවා මේ මෙන්න මෙහෙම ගානක් එක්තරා ආයෝජනයකින් වසර 5කට පසුව පළවෙනි වසරේ 1 2 3 4 රයිට් වසර 5කට පස්සේ තමයි මේ ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගන්න රයිට් අපිට කියනවා මේ වසර 5කට පසු ප්‍රතිලාභ ලැබීම ආරම්භ වන අතර එම ප්‍රතිලාභ රුපියල් ලක්ෂය බැගින් වන අනවරත මුදල් ප්‍රවාහයකි රයිට් ඒතර මේවා ප්‍රතිලාභ නැහැ මේ ආයෝජනයේ ඉන්වෙස්ට්මන්ට් එක අයියා ඒතර මේවා එක ප්‍රතිලාභයක්වත් නැහැ ඊට පස්සේ හම්බ වෙනවා රුපියල් ලක්ෂය ගානේ ප්‍රතිලාභ ඒක නොනවති සදහටම හම්බ වෙන ප්‍රතිලාභයක් ඒක හන්දා අනවරත මුදල් ප්‍රවාහයක් රුපියල් ලක්ෂ බැගින් වන අනවරත මුදල් ප්‍රවාහයක් හැබැයි අර කලින් හදපු ගානත් දැන් හදපු ගානත් දෙක අතර වෙනස තමයි කලින් අවුරුද්දකට පස්සේ හම්බ වෙන ප්‍රතිලාභ දැන් හම්බ වෙන්නේ අවුරුදු 5කට පස්සේ පළවෙනි අවුරුදු 4ෙම කිසිම ප්‍රතිලාභයක් නැහැ රයිට් ඉතින් අපෙන් අහනවා මෙව අනවරත මුදල් ප්‍රවාහයේ මුළු වර්තමානයේ ගණනය කරන්න කියලා. ඒ කියන්නේ ප්‍රසන්ට් වැලියු එක ගණනය කරන්න PV කීයද කියලා අහන්න. රයිට්? එතකොට ඒ සඳහා කරන්න තියෙන්නේ දැන් අපිට PV සමානයි ඒ බෙදීම R කියලා දාන්න බෑ. රයිට්? අපි කලින් හිතුවේ PV සමානයි ඒ බෙදීම R වලින් රයිට්? දැන් ඔයාලට එහෙම ඒ බෙදීම R දාන්න බැරි හේතුව මොකද්ද මේ පළවෙනි අවුරුද්දේ ඉඳලා ප්‍රතිලාභ හම්බ වෙන්නේ නැති හන්ද. ඒ නිසා ඔයා කරන්න පුළුවන් එක දෙයක් තමයි මේක හොයන්න ඕන. ඒ කියලා කියන්නේ කීයද? රුපියල් ලක්ෂයයි. ඒක බෙදන්න වට්ටම් අනුපාතයෙන් වට්ටම් අනුපාතයේ 105යි. 105 කියලා කියන්නේ 0.5යි. මේක දැම්මහම එනවා පළවෙනි අවුරුද්දේ ඉඳන් මේක දැම්මහම එන්නේ පළවෙනි අවුරුද්දේ ඉඳන් ප්‍රතිලාභ හම්බ වෙන ගානක වර්තමානයේ තමයි මේකෙන් එන්නේ. ඉතින් ඒකෙන් ඔයා අඩු කරන්න ඕනේ මොකද්ද? මේකේ මේ මෙතන ඉඳන් මෙතනට තියෙන කැලල අයින් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා ඔයා කරන්න ඕනේ මොකද්ද? මම මේක PV 1 කියලා ගන්නම්කෝ. ඔයා PV 2 කියලා ගණනය කරන්න ඕනේ මොකද්ද?
ඒ වැඩි කිරීම cumulative discount factor එක right මේවත් රුපියල් ලක්ෂ හම්බ වුණා නම් right ඒ වලගේ රුපියල් ලක්ෂයයි සමුච්චිත වට්ටම් සාධකයේ 4යිනේ n සමාන 4යි 105 මේක හොයන්න ඊට පස්සේ ආගේ ලැබෙන වර්තමානකීකරණය කරන්න මේ PV එකෙන් PV 2 අඩු කරන්න ඒ වැඩි කිරීම සමුච්චිත වට්ටම් සාධකයේ ගත්තොත් කීයද එන්නේ සමුච්චිත වට්ටම් සාධකයේ 105ට n සමාන 4ට n සමාන 4ට 105ට එන්නේ 3.54 और वेग सुलु करොත් එනවා උඩ එක සුළු කරොත් එනවා ලක්ෂේ බෙදීම 0.5 වට එනවා මිලියන 2ක් එනවා මේක යගියා මේක යගේ මිලියන 2යි අර මෙතන ගත්තොත් 3.5යි 4යි 6 වැඩි කිරීම ලක්ෂනේ ඒ වැඩි කිරීමට කැල්ලක ඕනෙත් නැහනේ වට එනවා 354යි 600 3,54,600 ඒ වගේ අර පස්වෙනි අවුරුද්දේ දැන් ලැබෙන ප්‍රතිලාභ වල මුළු වර්තමානයේ PV කියලා ගත්තොත් PV ගණනය කරන්න PV එකෙන් PV 2 අඩු කරන්න. PV එක ගත්තොත් මිලියන 2යිනේ. ඒ මිලියන 2කින් 3,54,600 අඩු කරන්න. අතර මිලියන 2කින් අඩු කරන්න අර ගාන එතන එනවා 16.45යි 45යි 400 එනවා 1 මිලියන 645,400ක් එනවා මේ ලැබෙන ප්‍රතිලාභ වල මුළු වර්තමානයේ ගත්තොත් ඉතින් අපේ අලුත් ස්ටඩි පැක් එකේ ඔහම ගණනුත් තියෙනවා. ඒතර මැද්දක ඉඳන් පටන් ගන්න ප්‍රතිලාභ ලැබීම. එතකොට එකේ ඉඳලා පටන් අරන් මුළු වර්තමානයේ හොයලා අර නොලැබෙන ඒවා ටිකට සමුච්චිත වට්ටම් සාධකයේ ගණනය කළා අඩු කරන්න. රයිට්? එතනින් අපි ඒ කොටස අපි අවසන් කරනවා. රයිට්? I won.